2020 අගෝස්තු මාසයේ 11 වෙනි අඟහරුවාදා අදත් සුපුරුදු පරිදි අපි කල්යාණ මිතුරු මිතුරියන් සම්බන්ධ වුණේ යමක ප්‍රකරණයට අයත් තවත් කොටසක් අධ්‍යයනය කිරීම සඳහා ඒ සඳහා අප කෙරෙහි මහත් කරුණාවෙන් සෝමාද සිල්වා මහත්මිය ලංකාවේ සිට අපට ඒ කරුණු පැහැදිලි කර දීමට පැමිණ සිටිනවා. දම් සභා මණ්ඩපයට පැමිණි ඔබ සෑම දෙනාවම ඊටාම ගෞරවයෙන් පිළිගන්නවා. ඒ වගේම ඉතාම ගෞරවයෙන් සෝමාද සිල්වා මහත්මයට ආරාධනා කර සිටිනවා අපගේ වැඩසටහනට ආරම්භයක් ලබා දෙන්න කියලා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එහෙනම් මම පටන් ගන්නම්. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි තතියම්පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සාදු. හොඳයි තෙරුවන් සරණයි. අද යමක ප්‍රකරණේ පසුගිය දින අවසන් කරපු තැන ඉඳලා ඉදිරියට සාකච්ඡා කරමු. මේ 8 වෙනි සැසිය කන්ද යමකයේ අද ආරම්භයක් ගන්න තියෙන්නේ අපිට තවමත් පච්චුප්පන්න අතීත වාරයේ අවසාන කොටස. නැවත මතක් කර ගැනීමක් සඳහා ඊටම කෙටියෙන් මේ කොටස් බෙදීම සිද්ධ වෙලා තියෙන ආකාරය නැවත ටිකක් මතක් කරගනිමු. අපි කතා කරනවා මෙතනදී පච්චුප්පන්න අතීත වාරයේ අනුලෝමය ඊළඟට පච්චුප්පන්න අතීත වාරයේ අනුලෝමය සාකච්ඡාවෙන් අවසානයේදී ප්‍රත්‍යනීකය. එතකොට මේ පච්චුප්පන්න අතීත වාරයේ තුල රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී වශයෙන් යමක බෙදෙනවා. ඒ තුල අපිට දැන් හොඳටම පුරුදුයි පුද්ගල ඕකාස වශයෙන් කොටස් බෙදෙනවා. ඒ පුද්ගල ඕකාස කියන තුනේම අනුලෝම පටිලෝම තියෙනවා. දැන් මේ පෙළපොත සකස් වෙලා තියෙන්නේ අනුලෝම වාරයේ රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පුද්ගල අනුලෝම පටිලෝම දක්වලා ඉන් අනතුරුව වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී වශයෙන් පුද්ගල යමකයම නැවත විස්තර කරනවා. අපි මොහොතකට යමු පෙළපොතේ 72 වෙනි පිටුවේ 24 වෙනි ඡේදයෙන් තමයි අද සාකච්ඡාව ආරම්භ කරන්න තියෙන්නේ. ඒ 24 වෙනි පෙළේ ඡේදයේ මෙමයි ආරම්භය. යස්ස යත්ථ වේදනා කන්දෝ uppajjati තස්ස තත්ථ සංඥා කන්දෝ uppajjitati. එතකොට මේකේ තේරුම යස්ස යත්ථ යමෙකුට යම් තැනක යමක් හට යම් තැනක වේදනා ස්කන්ධය උපදී නම්
ඕහට එතන සංඥා ස්කන්ධය උපනිද. එතකොට අපි බලන්න ඕනේ මෙතන යස්ස යත්ත කියනකොට පුද්ගල ඕකාස දෙකම තියෙනවා. එතකොට අපි මේ කතා කරන්නේ පුද්ගල ඕකාස යමකය ගැන. වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී. ඒ මොකද යස්ස යත්ත වේදනා ස්කන්ධෝ උපජ්ජති තස්ස තත්ත සංඥා ස්කන්ධෝ උපජ්ජතාති. එතකොට වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී. ඊට පස්සේ කාලය උපජ්ජති වර්තමාන කාලය උපජ්ජිතාති අතීත කාලය. එතකොට මෙතන පුද්ගල ඕකාස වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී වර්තමාන අතීත. අනේ ඒ සංයෝගය තමයි මේ ඡේදයෙන් විස්තර කෙරෙන්නේ. දැන් මෙතනදී අනුලෝමය මේ පළවෙනි ඡේදයෙන් කියවෙනවා. දෙවැනි ඡේදයෙන් පටිලෝමය. ඒක තමයි මෙතන අනුගමනය කරන පිළිවෙල. දෙවැනි ඡේදයෙන් පටිලෝමය. යස්ස වාපන යත්ත සංඥා කන්දෝ උපජ්ජිත. ඒක දිහා හොඳින් බැලුවාම පැහැදිලි වෙනවා යමෙකුට යම් තැනක සංඥා ස්කන්ධය ඉපදුනි නම් උපනි නම්. එතකොට මේ ආයි 24 මුල ඡේදයට ගියොත් යස්ස යත්ත වේදනා කන්දෝ උපජ්ජති ඒ කැලේ කොටස ඒ වාක්‍ය ඛණ්ඩය තමයි සම්නිත්තාණය. මේ පුච්චාවේ සම්නිත්තාණය. තස්ස තත්ත සංඥා ස්කන්ධෝ උපජ්ජතාති වෙන්නේ සංසය. අපි හැමදාම කතා කරනවා වාගේ අනුලෝමයට පසුව පටිලෝමය දේශනා කොට වදාරා තියෙනවා මේ යමක ප්‍රකරණයේ මේ කොටස් වල. එතකොට පටිලෝමයට යනකොට සම්නිත්තාණේ කොටස සංසයට යනවා. යස්ස වාපන යත්ත සංඥා කන්දෝ උපජ්ජිත. යම් තැනක යමෙකුට යම් තැනක සංඥා ස්කන්ධය මෙතන බලන්න උපජ්ජිත මෙතින අතීත කාලේ. සම්නිත්තාණේදී අනුලෝමයේදී සංසයට තමයි අතීත කාලය ආවේ. එතකොට කාලයත් මාරු වෙනවා. ස්කන්ධයක් මාරු වෙනවා. අපි මෙතනදී ආරම්භ කළේ අනුලෝමයේදී වේදනා ස්කන්ධයෙන් පටිලෝමයේදී සංඥා ස්කන්ධයෙන්. අනුලෝමයේදී වර්තමාන කාලයෙන් පටන් ගත්තේ පටිලෝමයේදී අතීත කාලයෙන්. අනේ ඒ ටික තමයි ටිකක් මතකයට ගන්න ඕනේ, කල්පනාවට ගන්න ඕනේ. එහෙම ගත්තට පස්සේ මේ හැම යමකයක්ම විස්තර වෙන්නේ මේ ආකාරයටම තමයි. දැන් 24 දී ඕකාස පුද්ගල ඕකාස වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී යමකය කියවෙනවා. 25 දී ඉඳලා ආරම්භ වෙනවා ප්‍රත්‍යනීක යමක. 24 ඡේදයෙන් අනුලෝම යමක සියල්ල සාකච්ඡා කරලා අවසන් වෙනවා 25 ඉඳලා ප්‍රත්‍යනීක යමක. එතකොට අනුලෝම යමක සහ ප්‍රත්‍යනීක යමකය යමක අතර තියෙන වෙනස පැහැදිලිව මතක තියාගන්න එක ප්‍රයෝජනවත් වෙනවා. ප්‍රත්‍යනීකයේදී උපජ්ජති නෙවෙයි නූපජ්ජති. පටන් ගන්නෙ පුද්ගල පාරෙන් යමෙකුට රූපස්කන්ධය නූපදී නම් මොකද මේ පච්චුප්පන්න අතීත වාරය ගැනයි කතා කරන්නේ. ඒ නිසා පටන් ගන්න ඕනේ නූපජ්ජති කියන එකෙන්. ආරම්භ කරන්නේ පුද්ගල වාරයෙන් නිසා යස්ස යමෙකුට රූපස්කන්ධය නූපදීද තස්ස ඕහට වේදනාස්කන්ධය උපනිද නැත්නම් අතීතේ උපන්නේද කියන එක. එතකොට නූපන් බවයි මෙතන කියවෙන්නේ ප්‍රත්‍යනීකය නිසා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී නිසා රූපස්කන්ධය සම්නිත්තානේ වේදනාස්කන්ධය සංසයි.
ඒ ආකාරයට තමයි සකස් වෙලා තියෙන්නේ මේ ඉදිරි ඡේද හැම එකක්ම ප්‍රත්‍යනීකයේදී පුද්ගල වාරය ඊට පස්සේ ඕකාස වාරය ඕකාස වාරයට යන්නට පෙර රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අවසන් වෙලා වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී පටන් ගන්නවා. එතකොට පුද්ගල වාරයේ දෙකම අවසානයේදී තමයි ඕකාස වාරයට යන්නේ. ඕකාස වාරයත් රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී අනුලෝම ඊළඟට පටිලෝම. ඊළඟට ආයිත් වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූල ඔය ආකාරයට පුද්ගල ඕකාස වශයෙන් දක්වලා තියෙනවා. ඒ නිසා අපි දැන් මේ එතෙන්ට පෙළ පොතට නැවතෙන්න ඕනේ නැහැ. මේ ආකාරයටම තමයි රූප සටහන් හදලා තියෙන්නේ. එම වචන වලින්ම ඒ ආකාරයටම පොතේ තියෙන විදිහටමයි වෙනසක් නොකර. නැවත මතක් කරගන්න ඕන නිසා මේ රූප සටහන් දෙක ආයිත් අපි සංක්ෂිප්තව බලමු. අනුලෝම වාරයේදී ඇතුලේ අනුලෝම පටිලෝම වශයෙන් තියෙනවා පුච්චා රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී පුද්ගලෝකාස මේ එක එකකට පස්සේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලියත් එනවා. ඒ ටික ඉවරුණාට පස්සේ අනුලෝම වාරය වෙනුවට ප්‍රත්‍යනීක වාරය ඒ ආකාරයෙන්ම යනවා. ඒක තමයි මෙතන මූලික ව්‍යුහය. දැන් මේ යටතේ අපි සාකච්ඡා කරගෙන යමු. අද පළමුවෙන්ම සාකච්ඡා කරන්න තියෙන්නේ උත්පාද පච්චුප්පන්න අතීත වාරය අනුලෝම. ඒකේ වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී තනින් පටන් ගන්න තියෙන්නේ. පුද්ගල ඕකාස වාරය කියන්නේ අවසාන වාරය. පුද්ගල ඕකාස වාරය. හරි. දැන් මේ වචන පෙළ පොත බලන්නම අවශ්‍ය නැහැ. සන්නිට්ඨානය කුමක්ද සංසේ කුමක්ද? හරි. හොඳයි. දැන් පුද්ගල ඕකාස අනුලෝමය සාකච්ඡා කරන්නේ සන්නිට්ඨානය වෙන්නේ යස්ස යත්ත වේදනා කන්දෝ උපජ්ජති. දැන් පෙළ පොත බලන්න නැතුව මේ සන්නිට්ඨානය වේ යුත්තේ මෙන්න මේ ඛණ්ඩය කියන එක අපිට දැන් කියන්න පුළුවන් වෙන්න ඕන. මොකද පුද්ගල ඕකාස නම් යස්ස යත්ත යමෙකුට යම් තැනක. දැන් අපි වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී යමකේ නිසා සාකච්ඡා කරන්නේ යස්ස යත්ත වේදනා කන්දෝ උපජ්ජති. ඒ උපජ්ජති කියලා කිව්වේ පළමුවෙන් එන්න ඕන පච්චුප්පන්න කාලය. මොකද පච්චුප්පන්න අතීත වාරය නිසා. සංසයට ගියාම යස්ස තස්ස බවට පත් වෙනවා යත්ත තත්ත බවට පත් වෙනවා. මොකද යමෙකුට යම් තැනක කියන එකයි සන්නිට්ඨානේ. සංසයේදී ඕහට එතන කියන එකයි. ඊළඟට වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී නිසා සන්නිට්ඨානයේදී වේදනා කන්දෝ සංසයේදී සංඥා කන්දෝ. පච්චුප්පන්න අතීත නිසා සන්නිට්ඨානයේදී උපජ්ජති ඒ කියන්නේ උපදීද සංසේදී අතීත කාලේ උපජ්ජිතාති. හරි. දැන් ප්‍රශ්නේ කොටස් දෙක පැහැදිලි. සන්නිට්ඨානය සහ සංසය යමෙකුට වේදනාස්කන්ධයේ උපදිමින් පවතිනවා නම් ඕහට එතන සංඥාස්කන්ධය උපනිද කියන එකයි. හොඳයි. දැන් අපිට ප්‍රශ්නේ පැහැදිලි. විසර්ජනය විය යුත්තේ කොමක්ද කියලා බලන්නයි තියෙන්නේ. අපි මීට කලිනුත් මේ විසර්ජනය බලන හැටි ගැන තරමක් සාකච්ඡා කරලා තියෙනවා. මේ දේ වෙන්න පුළුවන් කොටසක් ඉන්නවා නොවන කොටසක් ඉන්නවා. ඒ දෙක සාමාන්‍යයෙන් වෙන් වෙනවා. ඒ අනුව තමයි විසර්ජනය බොහෝ විට ඉදිරිපත් වෙන්නේ. අපි දැන් උත්සාහයක් ගනිමු විසර්ජනය මොකක් විය යුතුද කියලා හිතන්න. හැමෝම තරමක උත්සාහයක් ගනිමු. අරගෙන අපි මේක සාකච්ඡාමය ස්වරූපයකින් ඉදිරියට ගෙන යන්න උත්සාහ කරමු.
වේදනා ස්කන්ධයේ උපදමින් පවතින කෙනෙකුට යම් තැනක කලින් සංඥා ස්කන්ධය එතන උපදින අය ඉන්නවද නැති අය ඉන්නවද? අපි මුලින් බලමු නැති අය. මොකද විසර්ජනයේ බොහෝ විට පළමුවෙන් දක්වන්නේ ඒ කොටස. වේදනා ස්කන්ධයේ උපදිනව සංඥා ස්කන්ධයේ ඉපදුනේ නැහැ. එතන කාටද එහෙම වෙන්න පුළුවන්? කාටද කොතැනද? යම් පිළිතුරක් කියන්න. එතකොට අපිට ඒක සාකච්ඡාවට උදව් වෙනවා. මතක තියාගන්නත් පහසු වෙනවා. චතුෝකාර පංචවෝකාර භවෙන් චුත වන අයට සංඥා ස්කන්ධය උපදිනවා. ඒ වුණාට ඒ අයට වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඒ වගේම ආයි කියන චතුෝකාර පංචවෝකාර උපදින අයට සංඥා ස්කන්ධයද උපදිනවා වේදනා ස්කන්ධයද උපදිනවා කියලා. උපදින අයට චුත වෙන අයට සංඥා ස්කන්ධය උපදිනවා වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඇයි? චතුෝකාර පංචවෝකාර ඇයි සංඥා ස්කන්ධය වේදනා ස්කන්ධය උපදින්නේ නැත්තේ? ඒ දෙක වෙන වෙනම එහෙම උපදින අවස්ථාවල් තියෙනවද? එකක් ඉපදිලා අනිත් එක ඉපදෙන්නේ නැති. හොඳයි. ඇත්තටම මේක තරමක් සියුම් අවස්ථාවක්. අපි මීට ඉස්සෙල්ලත් මේ හා සමානවම කතා කරලා තියෙනවා. අපිට ඒක විසඳ ගන්නත් බැරි වුණා. මෙන්න මෙතෙන්දී මේ සුද්ධාවාස භූමියේ තියෙන විශේෂත්වයක් ගන්න වෙනවා. අපි දවස් දෙකක්ම සටහන් කරගත්තා. අපි මේ දේ පැහැදිලි කරගන්නවා කියලා වඩාත් ධර්මයේ පරිහරණය කරන ධර්මයේ කියලා දෙන්න පුළුවන් අපේ ස්වාමින් වහන්සේ කෙනෙකුට. නමුත් මේක පිළිබඳව යම්කිසි මේ පැහැදිලි කිරීමක් මට ලබා ගන්න පුළුවන් වුණා. මම අපිට අභිධර්මය උගන්වන ගුරු මහත්මයෙකුගෙන් සහ අපේ අභිධර්ම විශාරද ස්වාමීන් වහන්සේ නමක් එක්ක තරමක් සාකච්ඡා කරලා ඒ දෙන්නගෙන්ම ලැබුණේ සමාන පිළිතුරක්. එතකොට මේ පිළිතුර තමයි යම් යම් අවස්ථාවල් විශේෂ අවස්ථා හැටියට සැලකිය යුතුයි කියන එක. දැන් මේ සුද්ධාවාසයේ සම්බන්ධ කතාවත් එවැනි අවස්ථාවක්. සුද්ධාවාසං උපජ්ජන්නානං සුද්ධාවාසයේ උපදින අයට සුද්ධාවාසයේ උපදන ඕනට එහි වේදනා ස්කන්ධය උපදී. නෝච තේසං තත්ත සංඥා ස්කන්ධෝ උපජ්ජිත. ඒ අයට එහි සංඥා ස්කන්ධය උපනී නොවේ. ඉපදුනේ නැත කියන එකයි. ඉතින් ඒකට හේතුව මේ සුද්ධාවාස භූමියෙහි උත්පත්තිය ලැබලා තියෙන්නේ අනාගාමී උතුමන් වහන්සේලා. එතකොට එහි අනාගාමී සහ රහතන් වහන්සේ තමයි සුද්ධාවාස භූමියේ ඉන්නේ. මොකක්ද එතකොට වෙනස? ඒ අය කාම රාග, පටිඝ රාග නැති කරපු අය. ඒ හා සම්බන්ධ සංඥා එතකොට අනාගාමී උතුමන් වහන්සේටත් රහතන් වහන්සේටත් නොලැබෙනවා. ඒක විශේෂ අවස්ථාවක් හැටියට මෙතන සලකන්න ඕනේ කියන එක තමයි මෙතෙන්දී මේකට දෙන අර්ථකථනය කියලා තමයි මට දැනගන්න ලැබුණේ. අපි එහෙම දැනට හිතා ගන්න වෙනවා. ඒ සංඥා ස්කන්ධ ඇති වෙන්නේ නැහැ. ඒ මොකද ඒකට හේතුව කාමරාග පටිඝ සංඥාවලට හේතු වෙන ඒ කාමරාග පටිඝ සම්පූර්ණයෙන්ම සාමුලින්ම ෂය කරලා තියෙන නිසා.
එතකොට මේ සුද්ධාවාස භූමියේ තියෙන විශේෂත්වය ඒකයි. මීට කලිනුත් අපිට මේ සුද්ධාවාස භූමියේදී මේ දේ ගැන යම් තේරුමකට බහින්න බැරි වුණා. ඉතින් අපි දැනට ඒක ඒ විදිහට හිතේ තියාගමු. දැන් කවුද මේ මහත්මයා කියපු දේ ඊළඟ ඡේදයේදී තියෙනවා. ඉතරේසං චතුෝකාරං පංචවෝකාරං. එතකොට මේ හැර ඉතිරි චතුෝකාර පංචවෝකාර භූමිවල උපදුන අයට ඒ කියන්නේ අවශේෂයන් කෙරෙහි ඒ කියන්නේ චතුෝකාර පංචවෝකාර භවයේ උපදින ඔවුන්ට එහි වේදනා ස්කන්ධයද හටගනි සංඥා ස්කන්ධයද හටගනි. මොකද සාමාන්‍ය අවස්ථාවල් වල මේ නාම ස්කන්ධ හතරම එකට හටගන්න බව තමයි සිද්ධ වෙන්නේ නේද? හරි. පැහැදිලි දෙක. ඔබතුමිය කියපු දේ දෙවනි ඡේදයේදී තියෙනවා. හැබැයි වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධය උනේ එහෙම නේද කිව්වේ? දැන් නැත්තම් පහළ වෙන්නේ නැහැ කියලාද? කොමුණත් මේක පැහැදිලිද හැමෝටම? පැහැදිලි. හරි. අපි ඉදිරියට මට පොඩ්ඩක් දැන් සුද්ධාවාසවල උපදින්නේ අනාගාමීන් වහන්සේලායි රහතන් වහන්සේලායිනේ. එතකොට රහතන් වහන්සේලා නම් දස සංයෝජනම ප්‍රහීන කළා. අනාගාමීන් වහන්සේලාගේ එතකොට රූපරාග මානුද්දච්ච විච්ඡ තියෙනව නේද එතෙන්ටත්? එතකොට ඔව් ඒව තියෙනවා. නමුත් මේ දල දේවල් කාමරාග පටිග වලින් ඇති වෙන සංඥා නැහැ. ඇති වෙන්නේ. ඒ නිසා මෙහෙම විශේෂ අවස්ථාවක් හැටියට හඳුන්වනවා කියන එක තමයි මට දැනගන්න ලැබුණේ. හොඳයි බොහොම පිං. ඔව්. සමහර විට ඊට වඩා ගැඹුරට මේකේ ඇති මම ඉතින් මේ අභිධර්මයේ හොඳින්ම දන්න ගුරුතුමෙකුගෙන් සහ අභිධර්ම විශාරද සහ බුද්ධ ආගම පිළිබඳ දර්ශන ප්‍රතිරූපාදියක් තියෙන ස්වාමීන් වහන්සේ නමකගෙන් තමයි නමක් එක තමයි මේක බැලුවේ. දෙන්නම දුන්නේ එකම වගේ පිළිතුර. ඉතින් ඒ පිළිතුර තමයි මම දැන් මෙතෙන්දිත් කියන්නේ. අපි මේක හිතේ තියාගෙන ඉදිරියට යමු. හරි. ඊළඟට මේක එපා. දැන් මෙතෙන්ට දැන් මෙතෙන්දි කලේ රූපස්කන්ධ මූල වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී අනුලෝමයයි මේ සාකච්ඡා කළේ. ඊළඟට මොකක්ද දෙන්න ඕනේ? පටිලෝම. බොහොම හරි. පටිලෝමයට යමු. පටිලෝමේදී වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී තාම ඉතින් දැන් මේක ඊටම පැහැදිලි වෙන්න ඕන. යස්ස වාපන යත්ත සංඥා කන්දෝ උපජ්ජිත. ඉතලා අපි වර්තමාන කාලයෙන් පටන් ගත්තේ දැන් අතීත කාලයට යනවා. ඉතලා වේදනා ස්කන්ධයෙන් පටන් ගත්තේ දැන් සංඥා ස්කන්ධයට යනවා. එතකොට යමකට යමෙකුට යම් තැනක සංඥා ස්කන්ධේ ඉපදුනිද ඕහට එතන වේදනා ස්කන්ධය උපදීද කාල දෙක ගැනත් අපි මතක තියාගන්නට ඕනේ. දැන් අපි මේකට විසර්ජනය සොයමු. මොකක්ද වෙන්න ඕන විසර්ජනය? පිළිතුර කොහොම වෙන්න ඕනේද? ඒකට කියන්න චතුෝකාරයි පංචෝකාරයි ඔව් බබවල සංඥා ස්කන්ධ උපදිනවා වේදනා ස්කන්ධෙත් උපදිනවා. බබවල කොයි අවස්ථාවේද එක වෙන්නේ? ඒ යම් පුජ්‍යලෙක් ඒ අවස්ථාව තමයි. හරි ඔබතුමිය බොහොම හරි. නමුත් යම් අවස්ථාවකදී තමයි අපිට කියන්න පුළුවන් දෙකම උපදිනවා කියලා. ඒ හිතන්න බෑ තාම. එතන කියන්නේ චුත වෙන අවස්ථාවේදී කියලා නේද? චුත වෙන අවස්ථාවේදී දෙකම උපදිනවද? චුත වෙන අවස්ථාවේදී සංඥා ස්කන්ධයත් උපදිනවා. සංඥා වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඇයි?
සංඥා ඒ කියන්නේ දැන් මේ චතුෝකාර පංචවෝකාර භව වලින්නේ ඒ භව වලින් චුත වෙන අයට සංඥා ස්කන්ධේ උපදිනවා වේදනා ස්කන්ධේ උපදින්නේ නැහැ. චුත වෙනවා කියන්නේ මොකද්ද? මේ භවයෙන් වෙන් වෙලා යනවා. ඒ කියන්නේ අභිධර්මය අනුව කිව්වොත් සුතිසිත චුතිසිත භංග වෙනවා නේද? භංග අවස්ථාවේදී. මෙතන හැබැයි නිරෝධ වෙනව නැත්නම් මෙතන කරුණු දෙකක් තියෙනවා. එකක් කලින් උපන්නද කියන එකයි. එතකොට මේ එකම අවස්ථාවේදී වෙන දෙයක් නෙමෙයිනේ. එකක් දැන් උපදිනවද කියන එකයි නේද? ඒකත් අපි සැලකිල්ලට ගන්න ඕනේ. හොඳයි. අපි බලමු. දැන් හැමෝම වගේ දැන් කිව්වනේ චතුෝකාර පංචවෝකාර හරි. චතුෝකාර පංචවෝකාර භූමි වලින් චුත්ත වෙන අයට චවන්නාන ඔවුන්ට එහිදී සංඥා ස්කන්ධය උපන්නා. චුත්ත වෙන අයට දැන් මේ උපදිනවා කියන එක නෙමෙයි. එහිදී සංඥා ස්කන්ධය උපන්නා. නොච තේසං තත්ත වේදනා කන්දෝ උපජ්ජති. ඔවුන්ට වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. ඇයි? චුත්ත වෙමින් ඉන්න නිසා. චුත්ත වෙමින් ඉන්නකොට මේ ස්කන්ධ උපදින්නේ නැහනේ. ස්කන්ධ නිරෝධ වීමයි සිද්ධ වෙන්නේ. නමුත් කලින් සංඥා ස්කන්ධය ඉපදිලා තියෙනවා. මොකද චතුෝකාර පංචවෝකාර භූමි වල සංඥා ස්කන්ධය වේදනා ස්කන්ධය දෙකම උපදිනවා. නමුත් චුත්ත වෙන මොහොතේදී එකක්වත් උපදින්නේ නැහැ. එතකොට සංඥා ස්කන්ධය පෙර ඉපදී තියෙනවා. දැන් වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. එතකොට මේ අවස්ථාව මතක තියාගන්න ඕනේ අපි මේ උපදින අවස්ථාව චුත්ත වෙන අවස්ථාව කියන ඒ අවස්ථා දෙකේදී මේ ස්කන්ධවල පහළ වීමේ යම් වෙනසක් තියෙනවා. මේකේ තව කොටසක් ඉතුරු වෙනවා. එතකොට චතුෝකාර පංචවෝකාර උපජ්ජන්නානං ඒ කියන්නේ චතුෝකාර පංචවෝකාර භූමි වල උපදින අයට එහි සංඥා ස්කන්ධය සංඥා කන්දෝච උපජ්ජිත වේදනා කන්දෝච උපජ්ජති දෙකම තියෙනවනේ. ඒ කියන්නේ උපදින අයට චුත වෙන අයට නෙමෙයිනේ. උපදින අයට සංඥා ස්කන්ධය ඉපදිලා තියෙනවා. වේදනා ස්කන්ධය උපදිමින් පවතිනවා. ඒක පැහැදිලිද? ඔව් පැහැදිලි. හොඳයි අපි ළඟට යමු. දැන් ප්‍රත්‍යනීකයට යන්නේ. උත්පාද පච්චුප්පන්නාතීත වාරය තුල ප්‍රත්‍යනීකයට යන්නේ. සාකච්ඡා කළ අවසන් කලේ අනුලෝමය. ප්‍රත්‍යනීකය පටන් ගන්න යන්නේ. ඒක 25 වෙනි ඡේදය 72 වෙනි පිටුවේ. මේ ස්ලයිඩ්ස් වල පිටුව සහ ඡේදය දාලා තියෙනවා. පොත බලන්න පහසු වෙතකොට අවශ්‍ය නම්. නමුත් පොතේ තියෙන දේම සම්පූර්ණයෙන් මෙතන තියෙනවා. එතකොට ප්‍රත්‍යනීක වලදී වෙන වෙනස තමයි අනුලෝම ආකාරයට තමයි සෑම දෙයක්ම තියෙන්නේ. සන්නිඨාන සංසය අනුලෝම විදියටම තියෙන්නේ එක වෙනසක් එක්ක. මොකද්ද වෙනස? කවුරු හරි කියන වෙනස මොකක්ද අනුලෝමයේ ප්‍රත්‍යනීකයේ? අනුලෝමය කියන්නේ උපජ්ජති ප්‍රත්‍යනීකේ නූපජ්ජති. නූපජ්ජති නූපදී නැත්නම් නූපනී කියන. හරි. එතකොට ඒකේ විසර්ජනය පහසුයි නේද? උපජ්ජිත යමෙකුට රූපස්කන්ධය නූපදීද ඕහට වේදනාස්කන්ධය නූපනිද. දැනට රූපස්කන්ධය උපදින කෙනෙකුට පෙර වේදනාස්කන්ධය උපන්නේ නැද්ද කියන එකයි ප්‍රශ්නය. එතකොට ඉපදුනා කියන එකනේ විසර්ජනය වෙන්නට ඕනේ. ඒක වැටහෙනවද? ඒක පැහැදිලිද? එහෙම වෙන්න බැරි අවස්ථාවල් තියෙනවද? දැන් මේක පුද්ගල වාරයට ඇවිල්ලා තියෙන්නේ නේද? පුද්ගල අනුලෝම. ඉස්සලම පටන් ගන්නෙ දැන් මෙහෙමනේ පුද්ගල ඕකාස ඒකයි වාර තුන. කුඩා වාර තුන. එතකොට මේ ප්‍රත්‍යනීක
වාරය පටන් ගන්න පළවෙනි අවස්ථාව මේක. පටන් ගන්න ඕනේ පුද්ගල අනුලෝමයෙන්. පුද්ගල අනුලෝමයට පස්සේ පුද්ගල පටිලෝමය. ඒතර පුද්ගල කිව්වම අපි පුද්ගලයා විතරයි ගන්නෙ. තනගන්නේ නැහැ. එතකොට යමෙකුට යම් පුද්ගලයෙකුට රූපස්කන්ධය නූපදීනම් ඒ කියන්නේ දැනට උපදිමින් පවතින්නේ නැත්නම් ඕහට පෙර වේදනාස්කන්ධය ඉපදුනිද කියන එකයි ප්‍රශ්නය. එතකොට අපිට තේරෙනවද ඉපදුනාය කියන එක විසර්ජනීය බව? එහෙම විය යුතුද? එහෙම විය යුතුයි. නමුත් අපිට ඒක තේරෙනවද? කාටද රූපස්කන්ධ උපදින්නේ නූපදින්නේ? අරූප භවයේ. අරූප හරි. අරූප භවයේ උපන් කෙනෙකුට වේදනාස්කන්ධය ඉපදිලා නැද්ද? ඒකයි ප්‍රශ්නේ. අරූප භවයේ වේදනාස්කන්ධය උපදිනව නේද? ඒක තමයි ඒක අතීතයෙන් අහන්නේ නේද? එතකොට අරූප අන්න හරි. හරි. අතීතයට වේදනාස්කන්ධය ඉපදෙන්න පුළුවන්කම තියෙනවා. පුළුවන්. මෙන්න මේ ටික අපි හිතට ගත්තොත් යමක ප්‍රකරණයේ ඇත්තටම පොත කියවීම අවශ්‍ය නැහැ. විශේෂ අවස්ථාවල් වලදී ඇරෙන්න. අතීතයෙන් අහන්නේ මෙතෙන්දී සංසයේදී. නමුත් සන්නිට්ඨානයේ තියෙන වර්තමානයේ. දැනට කෙනෙකුට රූපස්කන්ධය උපදින්නේ නැහැ. නූපදී. ඔහුට අතීතයේ වේදනාස්කන්ධය ඉපදුනාද කියන එකයි. අතීතය කියන්නේ මේ මොහොතට පෙර ඕනම මොහොතක ඕනම අවස්ථාවක ඒ භවයේත් වෙන්න පුළුවන් පෙර භවයකත් වෙන්න පුළුවන්. අපි දැන් ඒ භවයේම ගත්තත් රූප නූපදුනාට වේදනාව ඉපදිලා තියෙනවා. පෙර භවවල ඉපදිලා ඇති නැත්නම් ඉපදිලා තියෙනවා අනිවාර්යයෙන්ම. හැමදාම අරූප භවවල හිටියේ නැහැ කිසි කෙනෙක්. ඉතින් ඒ නිසා උපච්චිත්ත තමයි විසර්ජනය. එහෙනම් අපි ඉදිරියට යමු නේද? පැහැදිලිද? පැහැදිලි අපි ඉස්සරහට නේද? හරි. දැන් ඉන්නේ අපි 25 වෙනි ඡේදයේ. දැන් පුද්ගල පටිලෝමය ඉතින් අපි මොකද කරේ? පුද්ගල අනුලෝම පුද්ගල පටිලෝම. හරි පටිලෝම කරා. හරි නේද? ඔව් හරි. ඔව් හරි. වේදනාස්කන්ධය දැන් සන්නිට්ඨානයට එනවා නේද? යස්සවාපන වේදනාස්කන්ධෝ නූපජ්ජිත යම් කෙනෙකුට වේදනාස්කන්ධය ඉපදුනේ නැත්නම් නූපනිනම් ඒ කියන්නේ ඕහට රූපස්කන්ධය දැන් නූපදීද කියන එකයි විසර්ජනය වෙන්න ඕනේ මොකක්ද? දැන් මෙතන එතකොට මේ සන්නිට්ඨානයේ තියෙන්නේ අතීතයෙන්නේ. අන්න හරි. කාල දෙකක් මාරු වෙනවා. අනුලෝමයේ ඉඳලා පටිලෝමයට යනකොට ස්කන්ධ දෙකක් මාරු වෙනවා. කාල දෙකක් මාරු වෙනවා. එහෙම නැත්නම් සංසේ තියෙන දේ සන්නිට්ඨානයට එනවා. සන්නිට්ඨානය සංසේ හැටියට සුදුසු වෙනස්කම් එක්ක මාරු වෙනවා. යම් කෙනෙකුට වේදනාස්කන්ධය අතීතයේදී නූපනිනම් ඕහට දැනට රූපස්කන්ධය නූපදීද? විසර්ජනය මොකක්ද? උපජ්ජිත මොකක්ද එකෙන් අදහස් කරන්නේ? නැත කියන එකද? තියෙනවා කියන එක. ඒ කියන්නේ උපදිනවා කියන එකද? උපදිනවා කියන එක. යම් කෙනෙකුට අතීතයේ වේදනාස්කන්ධේ නූපන්නා නම් ඕහට දැන් රූපස්කන්ධය නූපදින්නේ නැහැ. ඔව්. නැත කියන එක තමයි එන්න ඕනේ නේද? 25 ඉන්න මං යමකට රූපස්කන්ධ නූපදී නම් ඕහට වේදනාස්කන්ධ නූපදී
නූපදී ඒක හරි. ඒක තමයි අනුලෝමය. පටිලෝමය මම හිතනවා මම මෙතන දාලා තියෙන දේ හරි නෑ කියලා. පටිලෝමය යමක් හට වේදනාස්කන්ධේ නූපනී නම් ඕහට රූපස්කන්ධ නූපදීද කියනකොට පොතේ තියෙන උත්තරේ නත්ති කියන එකයි. මේක නත්ති වෙන්න ඕන. උපජ්ජිත නෙවෙයි නත්ති. එයි සමාවෙන්න ඉතින් සමාවෙන්න හැම වෙලාවෙම පටිලෝමයට එනකොට පටිලෝමයේ සම්නිත්තානේ එතකොට වෙන්නේ අතීතයනේ සංසය ආපහු වෙන්නේ වර්තමාන හරිද මාරු වෙනවා හරි මේ වාරය හැටින්නේ අපි ගන්න ඕනේ නේ මිස් දැන් මෙතන කතා කරන පච්චුප්පන්න අතීත වාරයනේ එතකොට අනුලෝමයේදී අතීත වර්තමාන අතීතය පටිලෝමයේදී අතීත වර්තමාන හරිනේ හරියටම හරි ඒක හැමතිස්සෙම නෙවෙයි නේද මහත්මයා දැන් මේක පච්චුප්පන්න අතීත වාරය නිසා එහෙමයි අතීත අනාගත වාරයේදී එහෙම නෙවෙයිනේ නෑ ඒක වෙනස් අනාගත වාරයේදී කොහොමද එහෙනම් වෙන්න ඕනේ අතීත අනාගත වාරයේ අතීතයේ සම්නිත්තාන අනාගතයේ සංසය ඊට පටිලෝමයේදී ඔව් අනාගතයේ සම්නිත්තානේ අතීත සංසය හරි ඒක වෙනස් වර්තමානයේ සංසය උදාහරණයක් කිව්වේ අතීත අනාගත වාරය කියලා. දෙන වාරයක්. ඔව්. දැන් අපි කරන්නේ පච්චුප්පන්න අතීත වාරය. ඔව්. පච්චුප්පන්න අනාගත වාරය නම් පච්චුප්පන්නයි අනාගතයි. අනාගතයි පච්චුප්පන්න. ඒ විදිහ වෙනස් වෙන්න ඕනේ. හරි. බොහොම හරි. ඔව්. දැන් මෙතෙන්දී පිළිතුර වශයෙන් දීලා තියෙන්නේ මෙහෙමයි. නැති වශයෙන්. නැත යමෙකුට වේදනාස්කන්ධය ඉපදුනේ නැත්නම් ඕහට රූපස්කන්ධය නූපදීද එතකොට එහෙම නෙවෙයි කියන එකයි මෙතන තියෙන්නේ වේදනාස්කන්ධය උපන්නේ නැහැ කියලා රූපස්කන්ධය උපදින්නේ නැති වෙන්න බෑ නේද කාටද වේදනාස්කන්ධය උපදින්නේ නැතුව අපි මේක ටිකක් හිතමු කාටද වේදනාස්කන්ධය ඉපදුනේ නැහැ රූපස්කන්ධය උපදිනවා අසඤ්ඤ සත්‍යයන්ට අසඤ්ඤ සත්‍යයේදී ඒක සිද්ධ වෙනවා නේද ඔව් ඉතින් ඒ නිසා එහෙම නොවේ කියන එකයි මම හිතන්නේ ඇටියට මේකේ අර්ථය නැති රූපස්කන්ධය උපදිනවා කියන එකයි තෙරුවන් සරණයි ඉස්සෙල්ලා උපජ්ජිත්ත කියන එක කියන එක ඔව් ඒක ඉතින් මටත් හිතුණා ඉස්සෙල්ලා උපජ්ජිත්ත කියලා තිබුණා උපනී කියලා මෙතෙන්දි එහෙම නැතුව නැති මම හිතන හැටියට මේ වේදනාස්කන්ධය නූපුදන කෙනෙක් කලින් වේදනාස්කන්ධයක් ඇති නොවුන කෙනෙකුට රූපස්කන්ධයක් ඉපදෙනවාද කියන එකනේ අහන්නේ ඉපදෙමින් පවතින්නේ නැද්ද කියන එක ඒ වගේ අවස්ථාවක් නැති නිසානේ නැති කියන්නේ නේද ඒ වගේ අවස්ථාවක් නැති නිසා වෙන්න ඕනේ. ඒ කියන්නේ රූපස්කන්ධය වේදනාස්කන්ධයක් ඉපදුනේ නැති කෙනෙක් නැහැනේ රූපස්කන්ධයක් ඉපදෙමින් නොපවතින කියලා කියන්න බෑනේ. කියන්න බෑනේ. ඒ ආමන්තා කියලා කියන්න පුළුවන් අර අවස්ථාව උත්තරේ ගැන හිතලා. නමුත් නැත්නම් කියලා වැරද්දක් දකින්නේ නැහැ. ඒ නැති කියන්නේ වගේ අවස්ථාවක් නැති හින්දාද කියන එකයි ප්‍රශ්නේ. නැති හින්දා තමයි. එහෙම අවස්ථාවක් නැත කියන එක තමයි මම හිතන්නේ නැති කියලා දීලා තියෙන්නේ ඒකයි. ඔව් කලින් මර මහත්මයා ඇහුවේ මොකක් ප්‍රශ්නේ මහත්මයා පොඩ ආය අහන්න. නෑ දැන් මෙතන නැති කියලා කියන්නේ ඉපදෙනවා කියන අදහසද කියන එක තමයි මම ඇහුවේ. එහෙමනම් ඉතින් අර ඉස්සෙල්ලා කිව්වේ උපජ්ජිත්ත කිව්වත් ඒකම නේද කියලා. ඔව් නැති කියන්නේ නැත කියන එක නේද? මේ මෙහෙම අවස්ථාවක් නැත කියන එක තමයි මම හිතන්නේ මේක දීලා තියෙන්නේ. වේදනාස්කන්ධයක් ඉපදුණු නැති කෙනෙක් නැහැ. ඒ ප්‍රශ්නය මෝග ප්‍රශ්නයක් වශයෙන් තමයි යන්නේ. ඔව් නැත්තම් අර එහෙම මේ ආමන්තා උත්තරේ හැටියට ආමන්තා කිව්වත් වැරද්දක් නැහැ. හැබැයි අර මෝග ප්‍රශ්නයක් හැටියට හින්දා තමයි නැති කියන්නේ නේද? ඒ කියන්නේ මේ නූපිච්චති කිව්වොත් ඒ කියන්නේ වේදනාස්කන්ධය නූපදිනු කෙනෙකුට රූපස්කන්ධයක් ඉපදෙමින් පවතින්නේ නැද්ද?
ආමන්ත කියන්න බෑ. හැබැයි ඒ වගේ අවස්ථාවක් නැති නිසා උත්තරේ ආමන්ත කිව්වොත් වැරද්දක් නැහැ. හැබැයි ඒ වගේ අවස්ථාවක් මෝග ප්‍රශ්නයක් නිසා තමයි නැති කියලා දීලා තියෙන්නේ නේද? ඔව්. ආමන්තාවට වඩා සුදුසුයි නැති කියන එක නැත. අන්න හරි. අර තේරුනේ එහෙම තමයි. උපජ්ජිත කියලා කියන්න බෑනේ. ඉපදෙන්නේ නැහැ. කාටවත් වේදනා ස්කන්ධයක් ඉපදුන්නේ නැති කෙනෙකුට රූප ස්කන්ධයක් ඉපදෙමින් පැවතෙන පුද්ගලෙක් එහෙම නැහැනේ. එහෙම නෑ. ඔව්. හරි. දැන් අපි පුද්ගල පැටිලෝම ඉවර කරා. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. ඊළඟට බලාපොරොත්තු වෙන්න ඕන මොකක්ද? ඕකාස වලට වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූල. ඔව් මේ පෙළේ මේ ටික යන්නේ ඒ අනුපිළිවෙලටයි. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී වල අපි පුද්ගල යමකයි මේ කතා කළේ. ඊළඟට වේදනාස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී එනවා. හැබැයි මතක තියාගන්න ඕනේ මෙහෙම. යමක ඇත්තටම අපි කලින් ඉගෙන ගත්තා මෙතන හතරක් එනවා. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී, රූපස්කන්ධ මූල සංඥාස්කන්ධ මූලී, රූපස්කන්ධ මූල සංකාරස්කන්ධ මූලී, රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී. දැන් පෙළ පොතේ ඒ දේවල් දක්වන්නේ නැහැ. රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී විතරයි දක්වන්නේ. ඉතින් අටුවාවේ එහෙම පැහැදිලි කරන්නේ මේ පෙළ පොතේ ලඝු භාවය සඳහා ඒ සමාන නිසාත් ඉතිරි ඒ යමකවල දක්වන්න තියෙන දේ ඒවා අතහැරලා තියෙනවා කියන එක තමයි සඳහන් වෙන්නේ. නමුත් වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී ඒ යමකයත් දක්වලා තියෙනවා. එහාට ඉදිරිපත් කරන්නේ නැහැ පෙළ පොතේ. මම හිතන්නේ මේක අවබෝධ කරගත්තාම ඒ ඉතිරි යමක අවබෝධ කරගන්න තරම් අපහසුයක් නෑ. මොකද බොහෝ දුරට සමාන බවක් තියෙන නිසා. වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී සනිට්ඨානේ පැහැදිලි. යස්ස වේදනා කන්දෝ නූපජ්ජති තස්ස සංඥා ස්කන්ධෝ නූපජ්ජති. විසර්ජනය විය යුත්තේ කුමක්ද? යම් කෙනෙකුට වේදනා ස්කන්ධය දැන් තියෙන වර්තමානයෙන් නූපදී නම් ඕහට සංඥා ස්කන්ධය නූපනද? නූපනයත් මොකද කියන්න පුළුවන්? කාටද වේදනා ස්කන්ධය නූපදින්නේ? අසඤ්ඤ සත්වයට. හරි. ඕනට සංඥා ස්කන්ධය නූපජ්ජිතාති. අතීතයේදී සංඥා ස්කන්ධය ඉපදුනේ නැද්ද? උපජ්ජිත නේ. උපජ්ජිත. උපජ්ජිත නැත්නම් උපන. හරි. හොඳයි. බොහොමත්ම හොඳයි. දැන් පුද්ගල අනුලෝමයෙන් පස්සේ මොකකටද යන්න ඕනේ? පටිලෝමය. තවමත් වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලීමයි. ඒ පටිලෝමයේ සන්නිට්ඨානය කොයි වගේද වෙන්න ඕනේ? කොහොමද ඒක එන්න ඕනේ? සංඥා ස්කන්ධය අතීත වෙන්න ඕනේ. හරි. හරි. වේදනා ස්කන්ධය වර්තමාන වෙනවා. හරි. එතකොට වාක්‍යය කොහොමද? සන්නිට්ඨානය කොහොමද කියවෙන්න ඕනේ? යස්ස ඒක කවුරු හරි කියන්නේ. මමත් පාලි පොඩ්ඩක්. නෑ මේක පාලි යස්ස වාපන සංඥාඛන්‍දෝ නූපජ්ජති තස්ස වේදනාස්කන්‍දෝ නූපජ්ජති අරක නූපජ්ජිතාති සංඥාඛන්‍දෝ පළවෙනි අතීතේ. හරි. හරිනේ. යස්සවාපන සංඥා කන්දෝ නූපජ්ජිත. අර තාති ටීයක ඉන්නේ දෙවනියට. ඉසේද කියනවා වගේනේ. එතකොට තස්ස වේදනා කන්දෝ නූපජ්ජති. මේකට බ්‍රුණ මහත්මයා පාලි අවශ්‍ය නැහැ. ඒ මොකෝ මෙතන පාවිච්චි වෙන්නේ වචන හරි ටිකයි. යස්ස තස්ස මේ ස්කන්ධ වලට ඉතින් පාලි වුණත් සිංහල වුණත් ලොකු වෙනසක් නැහැනේ. ඊළඟට ඔය යසතස්ස කියන එකයි උපජ්ජති උපජ්ජිත අනාගතයට යනකොට උපජ්ජිස්සත කියලා එකක් එනවා.
ඊට ඒ නිසා පාලි කියලා අතාරින්න එපා. මේකේ රටාව වටහා ගත්තාම ඊටම පහසුවෙන් තර්කානුකූලව සන්නිට්ඨානීය සංශය මේ ප්‍රකාශ කරන්න පුළුවන්. එතකොට යමෙකුට සංඥා ස්කන්ධය නූපනිද උපන්නේ නැද්ද පෙර ඕහට වේදනා ස්කන්ධය දැන් උපදිමින් පවතින්නේ නැද්ද කියන එකයි නේද? ඒ කියන්නේ 72 වෙනි ප්‍රශ්නම 26 වන ඡේදය. දැන් මොකක්ද ඒකේ සම්නිත්මේ විසර්ජනයේ විය යුත්තේ? ඒකත් නැත්ති මම හිතනවා තුමි ඒක තේරුම් ගත්ත හැටි හරි. නමුත් පිළිතුර ප්‍රකාශ කිරීම ගැන තව පොඩ්ඩක් හිතන්න. අර උඩ නැත්ති කිව්වේ සම්නිත්තානේ වෙන්න බැරි දෙයක් නිසා. දැන් මෙතන වෙන්න පුළුවන් නේද? යමෙකුට සංඥා ස්කන්ධය අතීතයේදී නූපදී තියෙන පුළුවන්නේ. අසඤ්ඤ සත්‍යයේ සංඥා ස්කන්ධය උපදින්නේ නැහැ. ඕහට වේදනා ස්කන්ධය නූපදීද? මෙතන මේ පුද්ගලනේ එහෙම ගන්න බෑ නේද? ඒක පටිලෝමය නේද? හරි. කියප එක හරි. පටිලෝමය. එතකොට මොකද කිව්වේ පිළිතුර? නැත්ති කියලා කිව්වේ මෙසම කොහොම හරි. මේක සංඥා ස්කන්ධයෙන් උපදුනා නම් වේදනා ස්කන්ධයේ උපදිමින් පවතින්න බෑ. ඒක හරි. මොකද මේ අර මේ සුද්ධාවාසයේදී ඇතිවෙනේ විශේෂ අවස්ථාව වෙනම දෙයක්. එහෙම නැති අවස්ථා අනිත් හැම අවස්ථාවෙදීම සංඥා ස්කන්ධ වේදනා ස්කන්ධ හට ගන්නවා නම් හටගන්නේ එකට. හරි. එහෙනම් අපි ඉදිරියට යමු. ඕකාසයට දැන් යන්නේ. ඕකාස වැඩ මෙතන මේ ඉන්න මම උඩට යන්නේ. එතන මේ සුද්ධාවාසද අසඤ්ඤ තලයේද? මෙතන එහෙම එකක් නෑ. මෙතන එහෙම කියලා නෑනේ. යමෙකුට සංඥා ස්කන්ධයේ ඉපදුනේ නැත්නම් ඕහට වේදනා ස්කන්ධයේ උපදිමින් පවතින්නේ නැද්ද කියන එකයි අහන්නේ. ඒතර භූමියක් ප්‍රකාශ කළා නැහැ. අනිත් එක මේ ඉන්නේ පුද්ගල පටිලෝමයනේ. පුද්ගලයෝ ගැන විතරයිනේ අපි කතා කරන්නේ. ඒ නිසා භූමියක් මෙතෙන්ට සම්බන්ධ කරගෙනත් නැහැ. නමුත් මේ අවිදේයාර්ථවලදී නම් මේක පැහැදිලි වෙනවා ඇති. මෙතනදී අපිට කියන්න තියෙන්නේ කෙලින්ම නැති කියලා තමයි. සංඥා ස්කන්ධයක් නූපන් කෙනෙකුට වේදනා ස්කන්ධයක් පවතිමින් තිබේද කියන ප්‍රශ්නෙට නැත කියලා තමයි කියන්න තියෙන්නේ. හරිද? අපි ඉදිරියට යමු. හරි. දැන් ඕකාස රූපස්කන්ධ මූල වේදනාස්කන්ධ මූලී ඕකාස අනුලෝම යම් තැනක කලින් පුද්ගල වාරයේදී කතා කරේ යමෙකුට ඕකාස වාරයේදී යම් තැනක රූපස්කන්ධය නූපදීද යම් තැනක රූපස්කන්ධය උපදින්නේ නැත්ද නැතිද එතන දැන් පුද්ගලයෝ නෙමෙයි එතන වේදනාස්කන්ධය ඉපදුනේ නැද්ද මොකක් වෙන්න ඕනේද විසර්ජනය යම් තැනක රූපස්කන්ධේ නූපදී නම් එහි වේදනාස්කන්ධ නූපන ඒක අසඤ්ඤ මේ අරූප තලයේ පදි අරූප තලයේ විතරයි උපජ්ජිත වෙන්නේ නේද? ඔව් එහෙම තමයි. තලයේ උපජ්ජිත. ඔව්. අනිත් පංචෝකාර භව වල නම් එහෙම කියන්න බෑ කියන එකයි තේරෙන්නේ. ඒ කියන්නේ මේ ඉතින් වැඩි දුර හිතන්නත් අවශ්‍ය නැහැ. යම් තැනක රූපස්කන්ධය උපදින්නේ නැත්නම් එතන වේදනාස්කන්ධය ඉපදිලා නැද්ද? එච්චරයි.
තැන කොතැනද කියන එකත් අපිට කෙලින්ම විසර්ජනය දීමට අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. යම් තැනක රූපස්කන්ධේ නූපදී නම් ඒ වේදනාස්කන්ධේ නූපනද යත්. රූපස්කන්ධේ උපදින්නේ නැති තැන වේදනාස්කන්ධේ උපදින්නේ නැද්ද? උපදිනවා අරූප ලෝකේ නේද? ඔව්. උත්තරේ මොකද්ද? උපජිත නේද? ඉපදුනාද නැද්ද? ඉපදුනා. ඉපදුනා. ඒ කියන්නේ පාලියෙන් මොකද්ද? උපජිත නේ. උපචිත්ත. ඉතින් පාලි වෙනම ඉගෙන ගන්න ඕනේ මේකට. ඒතකොට සඳහන් කරන්න ඕනේ නැද්ද මේක අරූප ලෝකයේ කියන එක? අවශ්‍ය නැහැ. මේ කියන්නේ මෙතන විසර්ජනයට දීලා නැහැ. නමුත් මම හිතන්නේ යමක ප්‍රකරණයේ මේවට අපි දෙයක් දීලා තියෙනවද කියලා. ඊළඟ දවසේ දැන් අපි ගැන පස්සේ සාකච්ඡා කරමු. නමුත් අපිට වැටහෙනවනේ රූප අපි හිතුවොත් රූපස්කන්ධේ නූපදින්නේ අරූප ලෝකයේ කියලා. එතන වේදනාස්කන්ධ ඉපදිලා නැහැ කියලා කියන්න බෑනේ. ඉපදිලා තියෙනවා. ඒ විදිහට එක ගන්න පුළුවන්. යත් කියන ස්ථානය එතකොට අරූප භවයේ තමයි. නමුත් විසර්ජනය උපජිත්ත. මොකද මෙතෙන්දී පංචවෝකාර චතුෝකාර කතාවක් ගේන්න අවශ්‍ය නැහැ. ඒ තැන්වල රූපස්කන්ධේ නූපජ්ජති කියන එකට අයිති වෙන්නේ නැහැ. අපි පෙර සාකච්ඡා කරලා තියෙනවා නේද මේ සංසේ කියන්නේ මේ සම්නිට්ඨානයේම උපකුලකයක් වගේ දෙයක්. එතකොට සම්නිට්ඨානයට අයිති වෙන්නේ නැහැනේ චතුෝකාර පංචවෝකාර. සම්නිට්ඨානයට අයිති වෙන්නේ අරූප භවයේ පමණයි. අපි යමු පැහැදිලි මිස් අපි ඉස්සරහ කරන්නේ. හරි. ඒකට යමු. එතකොට දැන් කලින් සාකච්ඡා කරේ ඕකාස අනුලෝමය. දැන් ඕකාස තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. එතකොට මිස් මේ අපි එතන භූමියක් පිළිබඳ සලකන්නේ නැතුව අපි එතනදී පුජ්‍යල ભેදයෙන් පමණක්ද මෙතන සලකලා උත්තර දෙන්නේ? පුද්ගල නෙමෙයි භූමිය. යම් තැනක වේදනාස්කන්ධේ නූපන්නේද එතන රූපස්කන්ධය උපදීද. ඒතර පුද්ගලයෝ ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ ස්ථානය ගැන. කොතනද වේදනාස්කන්ධේ නූපදින්නේ? එතන රූපස්කන්ධය නෑ. කොතනද වේදනාස්කන්ධය නූපදුනේ? පෙර කොතනද නෑ පොඩ්ඩක් ඉන්න සමා වෙන්න. කොතනද වේදනාස්කන්ධය පෙර ඕක නෙමෙයි නේද? ඕක නෙමෙයි. ඕකට කලින් එක නේද අපි රූපස්කන්ධය ගැනනේ කතා කරේ. ඔව් මේ අනුලෝමය. කලින් කතා කරේ වේදනා ස්කන්ධය සංඥා ස්කන්ධ මූලීනේ. දැන් ආය රූප ස්කන්ධය වේදනා ස්කන්ධ මූලී ආවද? දැන් හරි නේද රූපස්කන්ධ මේක තමයි කතා කරේ. මේක ගැන තමයි කතා කරේ. ඔව් මේක තමයි. ඔව් තෙරුවන් සරණයි. හරි. එතකොට අපිට මෙතනදී පුද්ගලයෝ පිළිබඳ කතාවක් එන්නේ නැහැ. ස්ථානය ඕකාස මේ ස්කන්ධ පුද්ගලයෝ සම්බන්ධයෙන් ස්ථාන සම්බන්ධයෙන් සහ පුද්ගල ස්ථාන දෙකම එකතු කරමින් එක ස්කන්ධයක් පහළ වෙද්දී පහළ නොවන ස්කන්ධ තියෙන්න පුළුවන්ද නැද්ද කියන ඒ සාකච්ඡාව තමයි මේ ස්කන්ධ යමකේ පුරාම යන්නේ. ඉතින් මෙතන පුද්ගලයෝ වරක් වෙනම ගන්නවා. දෙවනුව ඕකාස ඒ කියන්නේ ස්ථානය, තුන්වෙනුව පුද්ගල ඕකාස. දැන් මෙතනදී අපි පුද්ගලයෝ ගැන හිතන්න ඕන නැහැ. යම් තැනක රූපස්කන්ධය උපදින්නේ නැත්නම් එතන වේදනාස්කන්ධය පෙර ඉපදිලා තියෙනවද? ඉතින් ඉපදිලා තියෙනවා. හරිද ඒක? හොඳයි. තෙරුවන් සරණයි. තේරුණා. තේරුණා නේද? හරි. හොඳයි. දැන් එතකොට ඕකාස පටිලෝමය. ඕකාස පටිලෝමේදී යත්තවාපන වේදනා කන්දෝනෝපජ්ජිත යම් තැනක වේදනා ස්කන්ධය ඉපදුනේ නැද්ද? එතන රූපස්කන්ධය නූපදීද? දැන් මේ වර්තමානය මේක අතීතය. මොකක්ද එතකොට විසර්ජනීය විය යුත්තේ? උපජ්ජති. හරි. ඔබතුමිය ඒක පැහැදිලි කරන්න.
කියන්නේ මොකක් අතීතයේ වේදනා ස්කන්ධය ඉපදුනේ නැතිනම් යම් තැනක වේදනා ස්කන්ධය එතන රූප ස්කන්ධය ඉපදුනේ නැද්ද කියලා අහන. ඒක උපදින්න පුළුවන්. උපදින්න පුළුවන්. උපදින්න පුළුවන්නේ. ඔව් එතනට චේ ඇත්තටම උතන අර චේ ඒ වාක්‍ය ගැන විතරක් හිතනවා නම් උත්තරය අරගන්න ලේසියි මට හිතෙන්නේ. ඔව් අනිවාර්යයෙන්ම වාක්‍ය ගැන විතරක්ම හිතන්න ඕන. ඒ වාක්‍යයට එහා යන්න නරකයි. මෙතන යම් තැනක් විතරයි. පුද්ගලයෝ ගැන හිතන්නේ අපි. වේදනා ස්කන්ධේ නූපදුනාද එතන රූප ස්කන්ධය දැන් උපදින්නේ නැද්ද කියලා යහන්නේ. වේදනා ස්කන්ධේ නූපදින්නේ නැති තැන් ගැන අපි හිතුවට කමක් නෑ. වේදනා ස්කන්ධේ නූපදින්නේ අසඤ්ඤ සත්‍යේනේ. නමුත් එතන දැන් රූප ස්කන්ධ උපදිමින් පවතිනවා. ඒ නිසා උප්පජ්ජති විසර්ජනය. ඉදිරියට යමු. මේ ඕකාස පටිලෝමය. එතකොට ඊළඟ යමකේ මොකද්ද? වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී. හරි. වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී ඕකාස අනුලෝමය. ඔව්. ප්‍රත්‍යනීක. හරි. බොහොම හරි. සන්නිට්ඨානය යත් වේදනා කන්දෝ. ඒ මෙතන වේදනා ස්කන්ධ මූලනේ. ඒ නිසා වේදනා කන්දෝ නූපච්චති උත්පච්චුපන්න අතීත නිසා අපි ඉස්සෙල්ලා ගන්නේ පච්චුපන්නේ. නූපච්චති තත් සංඥා කන්දෝ නූපච්චිතාති. ඒක බලන්න පොඩ්ඩක්. මොකක්ද පිළිතුර වෙන්න ඕනේ කියලා. යම් තැනක මෙතන සුද්ධාවාස ගැන හිතනවා නම් මිස් වේදනාස්කන්ධය ඉපදුන්නේ නැති තැනක් තමයි හිතන්නේ. එතන හරියන්නේ නෑ. එතන හිතන්න බෑ තෝ නේද? එතන හිතන්න බෑ. සුද්ධාවාසය ගැන හිතන්න වෙන්නේ බොහොම සුවිශේෂී තැන්වලදී. හැබැයි මේ වේදනාස්කන්ධ සංඥාස්කන්ධ දෙක තමයි එතෙන්ට සම්බන්ධ වෙන්නේ නම්. ඔව්. අසඤ්ඤත තේනතරනේ අපි තැන හිතන්නේ නැතුව මේක තැන හිතන්නේ නැතුව හිටියොත් ඔව් ඒකේ උපදි වේදනා ස්කන්ධය උපදින්නේ නැත්නම් අතීතේ වර්තමානයේ උපදුන්නේ නැත්නම් අතීතෙත් උපදින්නේ නැහැ. එහෙම හිතුවම හරි නේද? එහෙම හිතන්න පුළුවන්ද? යම් තැනක වේදනා ස්කන්ධය දැන් උපදින්නේ නැහැ. එතන පෙර සංඥා ස්කන්ධය ඉපදිලා තියෙන්න බැරිද? පුළුවන්. පුළුවන් නේද? පුළුවන්ද බැරිද මට පැහැදිලි නෑ. යම් තැනක වේදනා ස්කන්ධ ඉපදෙන්න පුළුවන්. ස්කන්ධ නූපනද? කොහොමද පුළුවන් වෙන්නේ? අතීතයෙන් ඒක අතීතයෙන් වේදනා ස්කන්ධය දැන් උපදුනේ නැති වුණාට අතීතයට ඉපදලා එනවා ඒක. ඒකයි එතන කියන්නේ නේ. යම් තැනක යම් තැනක වේදනා ස්කන්ධය දැන් උපදින්නේ නැහැ කියලා කිව්වොත් එහෙම තැන ගන්නේ නැතුව අමාරුයි නේ. මම හිතන්නේ වේදනා කොහෙද වේදනා ස්කන්ධය උපදින්නේ නැත්තේ? අසඤ්ඤ සත්‍යය. එතන සංඥා ස්කන්ධය පෙර ඉපදිලා තියෙනවද? නෑ. ඔව්. එතකොට පිළිතුර මොකද්ද? ආමන්තා. තෙරුවන් සරණයි. මිස් එතකොට අපි එතන විතරක් ඇයි ගත්තේ දැන් භූමියක් සලකලා එතනදී උත්තර දෙන්නේ අපි? මෙමය ඉතින් ඕකාස කියනකොට භූමියක් සලකන්න ඕනේනේ. පුද්ගල කියනකොට භූමිය සලකන්නේ පුද්ගලය විතරයි සලකන්නේ. නමුත් ඉතින් ඒක ඒ තර්කයට ඒ පුද්ගලය කොතනද ඉන්න කියන එකත් සමහර අවස්ථාවල් වලදී එනවා. මෙතනදී අපි භූමිය තමයි සලකන්න ඕන. වේදනාස්කන්ධෝ නූපජ්ජති තත් සංඥාස්කන්ධෝ නූපජ්ජිතාති. වේදනාස්කන්ධය නූපදිනවද කියලා නේ අපි අහන්න ඉස්සෙලා නේද? හරි. වේදනාස්කන්ධය නේ නූපදී කියන එකයි. නූපදී නම් යම් තැනක වේදනාස්කන්ධය නූපදී නම්
එතන සංඥා ස්කන්ධය ඉපදුනේද උපනිද කියන එකයි නේද? යම් තැනක ඔව්. වේදනා ස්කන්ධය නූපදී නම් එහි සංඥා ස්කන්ධය නූපන යත්. වේදනා ස්කන්ධය ඉපදුනේ නැත්නම් සංඥා ස්කන්ධය උපදින්න බෑ. බෑනේ. ඔව්. හරි. බෑ. ඔව් නේද? ගාත්ම ආමන්තා කියන්නේ නැහැ කියන එකද මෙතන? ඔව් කියන එක. ඔව්. මම තා කියන්නේ උපදින්නේ නැහැ කියන එක නේද? උපදින්නේ නැහැ කියන එකනේ. උපදින්නේ නැහැ ඒ කියන එක. එතන විතර නැති තියෙන එක නේද? මෙතන එහෙම අවස්ථාවක් නැති කියනවනේ. තියෙනවානේ. තියෙනවා අවස්ථාවක් තියෙන නිසා නැති කියලා කියන්න බෑ නේ. කියන්න බෑ. අර එතන නැති උපදින්න පුළුවන් හින්දා. පුළුවන්. උපදිය හැකි නිසා. නෑ උපදින්නේ අතීතේ ඉපදෙන්න පුළුවන් නිසාද? ඔය වාක්‍ය හරි නිසා එසේය කියනවාද? ඒකද? නූපච්චිත්තාති කියන්නේ උපදුනේ නැද්ද කියන එකනේ. ආමන්තා කියන වචන තේරුම ගත්තොත් ඔව්. නමුත් ඉපදුනේ නැද්ද? ඉපදුනේ නෑ. ඒකයි ඔව් කියලා තියෙන්නේ. එක් පොඩ්ඩක් විතර පැටලෙවිලි සහිතයි නේද? දැන් අර අපි කවුරු හරි එව්වම ඔව් එහෙම තමයි කියන්නේ ඒක මෙතන වේදනා ස්කන්ධයක් නූපදින තන අවස්ථාවක් තියෙනවානේ. සම්නිට්ඨානය අවස්ථාවක් තියෙනවා. යත්ත වේදනා ස්කන්ධ නූපජ්ජිත. ඒක නසඤ්ඤ තලයක් තියෙනවා. අර කලින් නැති කියලා කිව්වේ සම්නිට්ඨානය එහෙම එකක් නැහැ. දැන් මෙතන එහෙම අවස්ථාවක් තියෙනවා. නූපදින අවස්ථාවක් තියෙනවා. දැන් කෙනෙකුට අතීතයේ වේදනා ස්කන්ධය කෙනෙකුට දාපුවම ඕක. කෙනෙකුට අතීතයේ වේදනා ස්කන්ධයක් නූපජ්ජිත කිව්වොත් එහෙම එකක් නැහැ. ඔව්. හරි. ඒක තමයි හේතුව. තියෙනවා. හැබැයි මට තේරෙන්නේ දැන් මෙතන ඕකාස කියනකොට අතීතයේ වේදනා ස්කන්ධයක් උපදින්නේ නැති අවස්ථාවක් තියෙනවා. ඒ කියන්නේ අසඤ්ඤතලේ වේදනා ස්කන්ධයක් උපදිලා නැහැ. ඒ හැබැයි එතන සංඥා ස්කන්ධයක් ඉපදිලා නැහැ. එහෙනම් එතන ආමන්ත්‍රය තමයි උත්තරේ. මාර අනිත් එකේතර උත්තරේ හරි කියන එක ආමන්ත්‍රය කියලා කියන්න බැරි. එහෙම අවස්ථාවක් නැහැ. කෙනෙකුට වේදනා ස්කන්ධයක් නූපදුනා කෙනෙක් නැහැ කියන එක නේද? ඒක සම්නිත්තානේ වර්තමාන නේද? මෙතන අතීත. මෙතන අතීත. සම්නිත්තානේ වර්තමාන සංසය අතීත. ඔව් සංසය අතීත. හරි. ඒ කියන්නේ වර්තමානයේ වේදනා ස්කන්ධයක් උපදින්නේ නැත්නම් අතීතේ සංඥා ස්කන්ධයක් ඉපදිලා තියෙන්නත් බෑ කියන එකයි. මේ දෙක එකටනේ උපදින්නේ හැමතැනම. අර සුද්ධාවාසයේදී විතරයි ඒ පොඩි වෙනස එන්නේ. ඒ කියන්නේ මේ අතීතයේ මේ වර්තමානයේ වේදනා ස්කන්ධයක් උපදමින් පවතින තැනක් තියෙනවා වේදනා ස්කන්ධය. ඔව් තියෙනවා. දැන් අරකේදී දැන් අහන්නේ අර මේ දැන් අතීතයේ නැති කියන උත්තරවලදී අහනකොට සම්නිට්ඨානයේ එහෙම තැනක් නැති ඒවා තමයි නැති කියලා තියෙන කියන එක මට තේරුණා. ඒ ප්‍රශ්නේදී ඒක තමයි තිබුණේ. ඉතින් මෙතනින් අදහස් කරන්නේ නම් දැන් වේදනා ස්කන්ධයක් ඉපදෙන්නේ නැත්නම් කලින් සංඥා ස්කන්ධයක් නූපන්නාද කියනකොට නූපන්නා කියන එක තමයි මේ අදහස් කරන්නේ ආමන්තා කියන එකෙන්. එහෙමයි වැටහෙන්නේ. මේක මම හිතන්නේ මේ දෙතුන් පාර පොඩ්ඩක් පරිශීලනය කරපුවම මොක හරියනවා කියන එකක් තේරෙනවා මට. කියන්නේ පළවෙනි සැරේම හරියනවා. මෙතන තියෙන්නේ එක පැත්තකින් පොඩි භාෂා ප්‍රශ්නයක් තමයි. මේ පාලි භාෂාව මේ විදිහට අපි පරිහරණය කළා හුඟක් පුරුදු නෑනේ. නමුත් දෙතුන් පාරක් කියවනකොට ඒක මෙනෙහි කරනකොට මම හිතන්නේ ලොකුට අමාරුවක් තියෙනවා කියලා. අන්තික යම් අපි සිංහල වල ඔයා මේ අර නැහැ කියන එක දෙකටම ආවොත් අපි නැහැ කියලා කියන උත්තරයන්නේ දෙන්නේ. ඔව් කියන එකක් කියන්නේ නැහැනේ. නැහැ. අන්න ඒකත් වෙනවා. එතන තමයි මේ තියෙන දැයි මේ මෙතන ඔව් කියන්නේ කියන එක. උපදින්නේ නැහැ කියන එකට අර දැන් බත් කෑවේ නැද්ද කියලා ඇහුවොත් අපේ ප්‍රශ්නෙට දෙන්නේ උත්තරේ මොකද්ද? නැහැ කියලා නෙමෙයි. එහෙමයි වගේනේ. නේද හේතුව. උපදින්නේ නැද්ද එහෙමයි. අන්න එහෙමයි කියන එකක් කියන්නේ නැහැනේ. අපි දැන් බත් කාවේ නැද්ද කියලා කවරේ ඇහුවොත් අපි කෑවේ නැහැ කියලානේ කියන්නේ නේද? මම ඒක සිංහල පාඨයේ කියවන්නම්. යම් තැනක වේදනා ස්කන්ධ නූපදී නම් එහි සංඥා ස්කන්ධ නූපන යත්. එසේය. එතකොට වඩා පැහැදිලි නේද? සංඥා ස්කන්ධ නූපන යත් එසේය. සංඥා ස්කන්ධ නූපදී නූපනේ කියන එකයි. නූපනී කියන එකයි.
හැබැයි මිස් අපි දැන් අපි නිකන් ඇහුවොත් එහෙම ඒක දැන් ඔය සිංහල ව්‍යවහාර කරන අපි කතා කරන භාෂාවෙන් හැදුනොත් ඇහුවොත් යම් තැනක වේදනා ස්කන්ධයේ උපදිනී පවතින තැනක සංඥා ස්කන්ධයක් උපදිමින් පවතින්නේ නැද්ද? පැවතුනේ නැද්ද? පවතුනේ නැද්ද? අතීතේ පැවතුනේ නැද්ද කියලා ඇහුවොත් නැහැ කියලා උත්තරයක් දෙන්නේ අපි. කියන්නේ ඒක නැහැ කියලා උත්තරයක් තමයි දෙන්නේ. අර කියන්නේ අර දැන් අර මම හිතන්නේ අර මේ ඒ අර සිංහල අපි ඩිරෙක්ට්ලි අර උත්තර දෙන විදිය නෙමේ පාලි වල එහෙම කියන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ආවොත් ඒක එහෙමයි කියන එකයි කියන්නේ. එහෙමයි කියන්නේ. එසේ කියන එකයි කිව්වේ. එහෙමයි කියන එකයි. ඔව්. හරි නිසා යන්නේ. හරි අපි යමු. පටිලෝමයට දැන් පටිලෝමය අපි දැන් හොඳටම දන්නවනේ. මේක මාරු වෙන හැටි. ස්කන්ධ දෙක මාරු වෙනවා. කාල දෙක මාරු වෙනවා. මෙතන උඩින් යත්තවාපන යලි කියන වගේ වචනයක්. මේ යත්තවාපන කියන එකට නිශ්චිත තේරුමක් නැහැ. මේවට ඉතින් එතකොට අන්න ඒ වාගේ අර්ථ තමයි තියෙන්නේ. යම් තැනක සංඥා ස්කන්ධය නූපනිද අතීතේ නූපන්නේද එතන වේදනා ස්කන්ධය නූපජිත. දැන් ඉතින් අර තර්කයේම තමයි එන්නේ. අපි මෙතෙක් වෙලා කතා කරපු දෙයම තමයි එන්නේ. මොකක්ද පිළිතුර? ආමන්තා. එසේය. සිංහල කොටස දීලා තියෙන්නේ එසේය, පාලි කොටස දීලා තියෙන්නේ ආමන්තා. තර්කය එකමයිනේ. මේ වේදනා සංඥා සංකාර විඥාන ස්කන්ධ එකට බැඳිලා තියෙන්නේ නේද? එකට උපදින්නේ. ඔව්. හරි. එතන පැහැදිලිනේ. අපි ඉදිරියට යමු. දැන් තියෙනවා ටිකක් වෙනසක්. දැන් පුද්ගල ඕකාස අයට ආවා අනුලෝමයට යස්ස යත්ත රූපක්ඛන්தோ නුපච්චති. දැන් රූපස්කන්ධ තස්ස තත්ත වේදනාකන්தோ නුපච්චිතාති. දැන් මෙතන ටිකක් හිතමු. මොකද්ද වෙන්න ඕනේ? රූපස්කන්ධ නූපදිලා දැනට නූපදිනවා. වේදනාස්කන්ධය නූපන්නේද උපන්නේද අතීතයේදී කාටද එහෙම වෙන්න පුළුවන්. අපි හිතමු අතීතයේදී වේදනාස්කන්ධය ඉපදුන කොටස කවුද කියලා. දැනට රූපස්කන්ධය උපදින්නේ නැහැ. අතීතයේදී වේදනාස්කන්ධය උපන්න. කාටද දැනට රූපස්කන්ධය උපදින්නේ නැත්තේ? අරූප තලයේ. එකක් අරූප තලයේ ඉන්න අයට. අරූපයනට නැත්නම් අරූප තලයේ ඉපදලා ඉන්න අයට. තවත් ඉන්නවා රූපස්කන්ධයෙන් උපදින චතුෝකාර භවවල චතුෝකාර භවයේ චතුෝකාර භවයේදී රූපස්කන්ධය අරූප භවයක චතුෝකාර භවයක දෙකම එකයි. ඔව්. තවත් එක භවයක මං පංචවෝකාර භවයේ අවස්ථාවක් තියෙනවා. කෙනෙක් ඉන්නවා රූපස්කන්ධ නූපදින. මිට කලිනුත් අපි ගැන කතා කළා. පිරිනිවන් අවස්ථාවේදී. හරි. බොහොමත්ම හරි. එතකොට පංචවෝකාර භවයෙන් චුත්ත වෙන අවස්ථාවේදී චුත්ත වන්න මුන්ට කියලා කියන්න ඕනේ අවස්ථාවේදී නෙමෙයි. යත්ත කියන්නේ පංචවෝකාර භවය, යස්ස කියන්නේ චුත්ත වන්නන්ට දැනට රූපස්කන්ධේ නූපදී. වර්තමානයේ නූපදී. අතීතයේ නූපදී නොවේ. මේ නූපජ්ජති නිසා එහෙමයි පිළිතුර දෙන්නේ. ඒ වගේම තමයි අරූපයේ ඉපදුණු අයට. එතකොට පිළිතුර යන්නේ මෙහෙමයි. පංචවෝකාරං චමන්නානං අරූපානං මේ දෙගොල්ලන්ට පංචවෝකාරයේ චුත්තවන අයටයි අරූපයේ සිටින අයටයි අරූපයේ සිටේ අයට රූපස්කන්ධය උපදින්නේ නැහැ. ඒ අයට එහිදී වේදනාස්කන්ධය නූපදින්නේ නූපදුනේ නොවේ. ඒ කියන්නේ ඉපදුනා කියන එකයි මේ නූපච්චති කියන වචනේ භාවිතය නිසා වෙන්න ඕනේ. නෝච නූපච්චති
නූපජ්ජිත වශයෙන් මෙතන භාවිතා වෙන්නේ. අපි දැන් මේක කරගෙන යන ගමන් මේ අවස්ථාවල් ගැනත් හිතලා මතකයට ගන්න ඕන. පොඩි සාරාංශයක් අපි මේ ටික ඉවර වුණාම බලමු කරන්න. සුත්තවන අයගේ විශේෂයක් තියෙනවා. සුත්ත වෙන මොහොතේදී එක ස්කන්ධයක්වත් පහළ වෙන්නේ නැහනේ. එතකොට පංචභෝකාරයේ සුත්තමන්නන්ට රූපස්කන්ධය උපදින්නේ නැහැ. වේදනාස්කන්ධය පෙර ඉපදිලා තියෙනවා. ඒ වගේමයි අරූප ලෝකයේ ඉන්න අයට රූපස්කන්ධය පහළ වෙන්නේ නැහැ. වේදනාස්කන්ධය පහළ වෙලා තියෙනවා. පහළ නොවුනේ නොවේ. පැහැදිලි නේද ඒක? දැන් නැවත අපිට සුද්ධාවාසයට යන්න වෙනවා. තව සුද්ධාවාසයේ පරිනිබ්බන්නානං නිබ්බානං වෙන්න ඕන මෙතන. අසඤ්ඤ සත්‍යයෙන් චුතවන්න. ඒ අයට රූපස්කන්ධය උපදින්නේ නැහැ. වේදනාස්කන්ධයත් උපදින්නේ නැහැ. මේගොල්ලන්ට රූපස්කන්ධය දැනට නූපදී වර්තමානයේ අතීතයේ නූපන්නා නොවේ. මේ අයට ඊට වඩා ටිකක් වෙනස්. දැන් කොහොමද ඒක වෙන්නේ? සුද්ධාවාසයේ පිරිනිවන අයට රූපස්කන්ධය නූපදී. ඒක හරිනේ. පිරිනිවන අවස්ථාවේදී රූපස්කන්ධයක් උපදින්නේ නැහැ. වේදනාස්කන්ධයක් ඉපදිලා නැහැ. ඒක ටිකක් වෙන්න අමාරුයි වගේ නේද? ඒක තමයි. මේ සුද්ධාවාසයේදී ගැන තියෙනවා ඉතින් ඔය දේ. ඒකටත් අපිට ගන්න බැහැ මෑණිව. දැන් අර සුද්ධාවාසයේ අර රූප රාගයයි පටිගයයි සම්පූර්ණ නැති කළා කියන නිසා වේදනාව ඒ සම්බන්ධ වේදනා එන්නේ නැහැ කියන එක අපි අර ඉස්සෙල්ලා ගත්තා වගේ සුද්ධාවාසයේ මෙතන එතන ගන්න බැයිද? ඉස්සෙල්ලා ගත්ත එකේදී වේදනා ස්කන්ධය ඉපදුනානේ. සංඥා ස්කන්ධය තමයි අර කාමරාග පටික වාගේ ඕලාරික ක්ලේශ නැති නිසා ඒ සම්බන්ධයෙන් සංඥා නැහැ කියලා විශේෂ අවස්ථාවක් වශයෙන් සැලකනවාය කියන එක අපි කතා කළේ. දැන් මෙතෙන්දි කියන්නේ වේදනා ස්කන්ධයේද ඉපදී නැත කියලායි. නේද? මම ඒක බලන්න නැවතත් හරිද කියලා. සුද්ධාවාසෙහි පිරිනෙවෙන උන්ට සහ අසඤ්ඤ සත්වයේ චුතවන්නන්ට එහි රූපස්කන්ධද නූපදී වේදනාස්කන්ධද නූපන. ඉතින් එතකොට මේ ලියලා තියෙන දේ හරි. වේදනාස්කන්ධෝච නූපජ්ජිත කියලා තමයි තියෙන්නේ. අපි මේ සුද්ධාවාසයේ ගැන ටිකක් මේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. පිරිනිවන් පාන ස්කන්ධයක් නැහැ වගේ නේ තියෙන්නේ. ස්කන්ධ පංචකයක් නෑ. පිරිනිවන් අවස්ථාවේදී ඒ කියන්නේ චුතවන අවස්ථාව කියන එකනේ අපි සාමාන්‍යයට කියන්නේ. අසඤ්ඤ සත්‍යයේදී චුතවන අයටත් සුද්ධාවාසයේදී පිරිනිවන් පාන අයටත් ඒ දෙගොල්ලන්ට එහිදී රූපස්කන්ධයක් පහළ නොවේ. ඒක හරි. මොකද චුත වීම නිසා. චුතවන අවස්ථාවේදී ස්කන්ධ පහළ නොවන නිසා. නමුත් වේදනා කන්දෝච නූපජ්ජිත කියන එක අසඤ්ඤ සත්‍යයට හරි. අසඤ්ඤ සත්‍යයේදී වේදනා ස්කන්ධයක් එන්නේ නැහැනේ. ඒ අයට හරි. ඒ අය පිරිනිවන් ඒ අය චුතවන අවස්ථාවේදී රූපස්කන්ධයක් පහළ වෙන්නෙත් නැහැ. වේදනා ස්කන්ධයක් පහළ වුණෙත් නැහැ. නමුත් සුද්ධාවාසයේ පිරිනිවන් පාන්නන්ට රූපස්කන්ධයක් පහළ නොවන බව අපිට තේරුම් ගන්න පුළුවන්. ඇයි වේදනා ස්කන්ධයක් කලින් එක නේද? කලින් ස්ලයිඩ් එක. මේක කලින් එකට යන්න ඕනේ. මේක මාරු වුණා. මේක නේද? ඔව්. ඒ අයට හරි. ඔව් සුද්ධාවාසයේ පිරිනිවන් පාන අයට
රූපස්කන්ධයක් නූපදී කියන එක තේරුම් ගන්න පුළුවන්. වේදනාස්කන්ධයක් උපන්නේ නැත කියන එක කොහොමද තේරුම් ගන්නේ කියන එක තමයි තියෙන ප්‍රශ්නේ. ඉතින් මම හිතනවා අපි මේක දැන් සටහන් කරගෙන තියෙනවානේ කාට හරි ඉදිරිපත් කරන්න මේ ටික ඉවර වුණාම කවුරු හරි ගුණ මහත්මයාකට උදව් කරાવીනේ අපි ඒක සාකච්ඡා කරමු. සාමාන්‍ය පොත්පත්වල නම් ටිකක් හොයාගන්න අමාරුයි ඒකට පිළිතුරක්. විශේෂයෙන්ම අද දවසේම අපි දැක්කනේ මෙතන වේදනා ස්කන්ධයේ උපදිනම නමුත් සංඥා ස්කන්ධයේ උපදින්නේ නැහැ කියන එක. අර මේ ඒත් පුද්ගලෝකාස අනුලෝමයේදී මෙතන ප්‍රත්‍යනික අතන අනුලෝම වලදී අපි දැක්ක එක. ඉතින් දැන් මේක මෙහෙම තියලා අපි ඉදිරියට යමු නේද? ඒකත් මම පොඩ්ඩක් වකුණු කරගන්න ඕනේ. ඉදිරියට යමු. රූපස්කන්ධ මූලවේ දැන් පටිලෝමයත් අපි කෙලිම සාකච්ඡා කරමු. යම් කෙනෙකුට යම් තැනක වේදනා ස්කන්ධය නූපන්නේ නම් එතන ඕහට එතන රූපස්කන්ධය නූපදීද. එතකොට කියනවා සුද්ධාවාසයේ ඉපදුණු අයට අසඤ්ඤ සත්‍යයේ ඉපදුණු අයට එහිදී වේදනා ස්කන්ධය ඉපදුනේ නැත. රූපස්කන්ධයද ඉපදුනේ නැත. ඒ විදිහට තමයි තියෙන්නේ මෙතන. එතන නෝච තේසං තත්ත රූපස්කන්ධ නෝපජිත ඉපදුනේ හරි. ඔව් නෝච තේසං තත්ත රූපස්කන්ධෝ ඒ කියන්නේ රූපස්කන්ධය ඉපදුනේ නැහැ කියලා කියන්න බෑ. රූපස්කන්ධය ඉපදුනා නමුත් වේදනාස්කන්ධය ඉපදුනේ නැහැ. එතකොට මේ ප්‍රශ්න හුඟක් එනවා. එතකොට සුද්ධවාස ප්‍රතිසන්දිය ගන්නේ රූපස්කන්ධයෙන්ද? සුද්ධාවාසයේ උපදින්නන්ට අසඤ්ඤ සත්‍යයේ උපදින්නන්ට යන ඒ දෙගොල්ලන්ට එහි වේදනාස්කන්ධේ නූපන වේදනාස්කන්ධේ උපන්නේ නැහැ. ඔවුන්ට එහි රූපස්කන්ධයේද නොදඋපදී. මිස් එතකොට ඒක වර්තමාන නේද අපි හිතන්න තියෙන්නේ එතන. නූපජිත්ත කියන තැන අතීතය. රූපස්කන්ධේ නූපදී කියන එක නේද? වේදනා කන්දෝ නූපජිත්ත වේදනාස්කන්ධය උපන්නේ නැත. ඔවුන්ට එහිදී රූපස්කන්ධේ නූපදී නොවේ. ඒ කියන්නේ රූපස්කන්ධේ උපදිනවා වේදනාස්කන්ධය උපන්නේ නැහැ කියන එක කියන්නේ. ඉතින් මේ වේදනාස්කන්ධයේ සංඥාස්කන්ධයේ උපදින්නේ නැති අවස්ථාවල් විශේෂ අවස්ථාවල් වෙන්න පුළුවන්. ඒ විශේෂ අවස්ථාවල් සඳහා මේ විසර්ජනය දීලා වෙන්න පුළුවන්. ඉතින් අපි ඒක සොයාගනිමු මේ සුද්ධාවාස සම්බන්ධයෙන්. දෙවනියට කියනවා සුද්ධාවාසයේ පරිනිබ්බානානං අසඤ්ඤ සත්තා චමන්නානං ඒ කියන්නේ දෙගොල්ලම ගේ මේ චුති සිතේ භංග අවස්ථාවේදී ඔවුන්ට රූපස්කන්ධය උපදින්නෙත් නැහැ වේදනාස්කන්ධය උපදින්නේ රූපස්කන්ධය රූපස්කන්ධය එතනත් ප්‍රශ්නයක් වෙනවා වගේ නේද? නෝපජ්ජිත මඩකට ඉපදිලා නැහැ කියන එක නේද? ඔව් ඉපදිලා නැහැ කියන්නේ. කලින් ඉපදිලා නැහැ කියන එක වගේ නේද? ඔව් වේදනා කන්දෝච නූපජ්ජිත රූපකන්දෝච නූපජ්ජති. නෑ එතන මම පොඩක් මාරු කරලා තියෙනවා. මේ වේදනා කන්දෝච කියන එක උඩටයි යන්න ඕන. ඉන්න මම ඒක මාරු කරලා ලියලා අපි බලමු. රූපකන්දෝච මේ සමමස් කී මේ පෙළේ කීවෙනි පිටුවද කියලා පොඩ්ඩක් කියන්න පුළුවන්ද? 74 පිටුව 74. ඔව්. එතන 74 පිටුව 29 බලන්න. එතන තියෙන්නේ සුද්ධාවාසං uppajjannaනං අසඤ්ඤ සත්තං uppajjannaනං තේසං තත්ත වේදනා කන්දෝ නූපජ්ජිත එක හරි. නෝච තේසං තත්ත
රූපස්කන්ධෝ නූපජ්ජති. එතකොට වේදනා ස්කන්ධේ ඉපදුනේ නෑ. රූපස්කන්ධය නූපදී නොවේ. නමුත් රූපස්කන්ධය උපදිනවා. ඉතින් ඒක හරි. මොකද අසඤ්ඤ සත්‍යයේ සුද්ධාවාසයේත් දෙකේම රූපස්කන්ධය තියෙනවා. මේ වේදනා ස්කන්ධය ඉපදුනේ නැත්තේ අසඤ්ඤ සත්වයින්ට අපිට තේරුම් ගන්න පුළුවන්. මෙතන තේරුම් ගන්න අපහසු සුද්ධාවාසයේ ඒ අනාගාමී හෝ අරහත් වහන්සේලාට වේදනා ස්කන්ධය ඉපදුනේ නැද්ද එහිදී? ඒකයි ප්‍රශ්නේ. නියම පානවන කෙලින්ම කොහොමත් අනාගාමී වෙන්න බෑනේ අරහත් වෙනවා නේද? පරිනිබ්බාණං කියනකොට. සුද්ධාවාස උපජ්ජන්නානම් මෙතන. ඔව්. දෙවනි එකේදී පරිනිබ්බාණං කියනකොට එහෙම වෙන්නත් පුළුවන්. අරහත් වෙන්නත් පුළුවන් නේද? ඒක සුද්ධාවාසයේ අරහත් වෙනකොටයි සුද්ධාවාසයේ ඉපදෙන කියන්නේ අනාගාමී මහන්සියට කෙනෙකුටයි ඒ උපදින අවස්ථාවේ නාමස්කන්ධ උපදින අවස්ථාවේ රූපස්කන්ධය තියෙනවා නාමස්කන්ධ නැහැ. චුත වෙන අවස්ථාවේ නාමස්කන්ධයකුත් නැහැ රූපස්කන්ධයකුත් නැහැ. එහෙම තියෙන්නේ. එහෙම තමයි තේරෙන්නේ. ඔව් තේරෙන්නේ එහෙමයි. තේරෙන්නේ එහෙමයි. ඉතින් මං හිතන්නේ එතන බ්‍රුණ මහත්තයා නූපජ්ජිත්ත කිව්වොත් කලින් ඉපදිලා නැහැ කියන එකනේ. එතකොට අපි මේ භවය ගැන කතා කරන්නේ. එතකොට මේ භවයේම ඉපදිලා නැහැ කියලා ගන්න බැරි කතාව තමයි තියෙන්නේ නේද? දැන් වේදනාස්කන්ධය වගේ දේවල්. ඔව්. ඒ භවයේ ඒ කියන්නේ උත්කලයාට ඒ භවයේදී කලින් ජයන්ත මහත්මයා ඔගේ සිංහල පැත්තේ තේරුම තියෙන්නේ ඒ විදිහට නෙමෙයි නේද? බලන්නකො ඔබතුමා පොඩ්ඩක්. ඒ කියන්නේ 30 කියන එක නේද? 30 නේද? 30 නෙමෙයි මේ ජයන්ත මහත්තයා ඊට උඩ ඡේදය. 29 දෙවෙනි ඡේදය. 29 දෙවෙනි ඡේදය. අපි පළවෙනි ඡේදයෙන් නම් බලමුද? හොඳයි. එතන තියෙන්නේ යමක් හට යම් තැනක 29 පළවෙනි කොටස මම කියන්නේ යමක් හට යම් තැනක රූපස්කන්ධ නූපදී නම් ඔහුට එහි වේදනාස්කන්ධ නූපනයත් පංචවෝකාර භවයෙන් චුතවන්න උනට ය අරූපයනට යන ඔවුනට එහි රූපස්කන්ධ නූපදී ඔවුනට එහි වේදනාස්කන්ධ නොදනූපන්නේ වෙයි. ඒක හරි. එතකොට කලින් ඉපදිලා තියෙනවායි කියලානේ කියන්නේ වේදනාව. මේ ඒක හරි නේද? මේ එතකොට ඒක හරි. ඒක ගැටුවක්. කාරෙන් චුත් වෙනකොටයි අරූපයටයි රූපස්කන්ධය නූපදිනවා. වේදනාස්කන්ධය කලින් ඉපදිලා තියෙනවා කියන එක තමයි කියන්නේ. සුද්ධාවාසයේ පිරිනවනුවට අසඤ්ඤ සත්වයෙන් චුතවන්නවන්ට යන ඕනට එහි රූපස්කන්ධ ද නූපදී. ඒක හරිනේ. සුද්ධාවාසයේ පිරිනවන්නට අසඤ්ඤ හරි. වේදනාස්කන්ධයේද නූපන. අන්න එතන තමයි හැබැයි මේ පිරිනිවෙන්න හැබැයි නූපන කිව්වොත් ඊට කලින් ඉපදිලා නැහැ කියන එක වගේ දෙයක් නේද කියන්නේ සෝමමිස්? ඊට කලින් නමුත් එතන ඒ කාලෙන් කියනවා. ඒකත් අසඤ්ඤ සත්‍යයට හරි. අසඤ්ඤ සත්‍යය අපිට හරි. සුද්ධාවාසයේ පිරිනිවන අයට තමයි ඒක අපිට ගන්න බෑ වගේ හිතෙන්නේ නේද? වේදනාස්කන්ධය සුද්ධාවාසයේ ඉපදෙන්නේ නැහැ කියන එක යන්නේ ඔය එතකොට. එහෙම වෙන්න බෑනේ. හරි. අපි එතන මේ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට අනිත් කොටස දෙවෙනි ඒක අපිට ගන්න බෑයිද මෙහෙම අනාගාමී වහන්සේලාට වේදනාව කියන්නේ පටිගයක් නැති වෙන්නේ. පටිගය ප්‍රහාණය කරන නිසායි එහෙම කියන්නේ කියලා. වේදනාව කියන්නේ පටිගයක් නැති වෙන්නේ. වේදනාව ගන්න බෑයිද? කාමරාගය නැති කරලා තියෙන්නේ. ඒ නිසා සුඛ වේදනාවලුත් නැති වෙන්න පුළුවන්. නමුත් උපේක්ෂා කියන්නේ වේදනාවක් නේ. අපි බලමු. මෙතන මේ පිරිනිවන ඒ කියන්නේ මේ සුද්ධාවාසයෙන් පිරිනිවන අය කියලා රහත් වෙලා පිරිනිවන අයට නම් මේක හරියනවා නේද? රහත් වෙලා පිරිනිවන අයට හරියනවා. ඒ අයට වේදනාවක් ඉපදුනේ නැහැ කියලා කියන්න පුළුවන්ද කියන එක නේද ප්‍රශ්නය.
සුද්ධාවාසයේ වේදනාස්කන්ධය කලින් ඒගොල්ලෝ අසඤ්ඤ සත්‍යයේ ඉන්නේ නැති නේද එතකොට? අනේ අසඤ්ඤ සත්‍යයේදී අපිට ගැටලුවක් නැහැ. මොකද අසඤ්ඤ සත්‍යයේ පිරිනිවන් අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන අයට රූපස්කන්ධය උපදින්නේ නැති බව අපි දන්නවා. ඒ කියන්නේ චුත වෙන අවස්ථාවේදී. අසඤ්ඤ සත්‍යයේ කොහොමත් වේදනාවක් තිබුණේ නැහනේ. ඒ නිසා එතන ප්‍රශ්නයක් නැහැ. එතකොට සුද්ධාවාසයේ පිරිනිවන් වන පාන අයට රූපස්කන්ධය පහළ වෙන්නේ නැති එකත් ප්‍රශ්නයක් නැහැ. වේදනාස්කන්ධයේ නූපන් එකයි ප්‍රශ්නය. ඒ කියන්නේ විශේෂ ඔය විශේෂ අවස්ථා මේ හිතුවොත් මිස් දැන් අනාගාමී වහන්සේලානේ උතන මේ සුද්ධාවාසයේ පහළ වෙන්නේ. ඔව්. දැන් අනාගාමී වහන්සේලා කොහොමයි රහත් වෙන්නත් එපේ? පිරිනිවන් පාන්නද? ඔව්. එතකොට වේදනාස්කන්ධය පහළ වෙන්නේ නැතුව රහත් වෙනවා කියන එකත් හිතන්නේ කොහොමද එතකොට? මෙතන විශේෂ අවස්ථාවක් වෙන්න ඕන බ්‍රුණ මහත්මයා. මේ වේදනාව කියන්නේ මොකටද කියන එකක් ඇති. අපිට යමක වාචනා මාර්ගයේ උදව්වක් ලැබෙන්නේ නැද්ද මේ කොටස් වලට? මට නම් බැරි වුණා. ඔව්. මේ දෙවෙනි කියවන්නකෝ. දෙවෙනි කොටසේ තියෙන හැදිලි කරලා. ඔව් දෙවෙනි කොටසේ තියෙන්නේ යලි යමෙක් හට හෝ යම් තැනක වේදනාස්කන්ධ නූපනි නම් කලින් ඉපදිලා නැත්තම් ඕහට එහි රූපස්කන්ධ නූපදීය යත්. කියන්නේ දැන් ඉපදෙන්නේ නැද්ද කියන එක කියන්නේ. එතකොට කියනවා සුද්ධාවාසයේ උපදිනුවට එය අසඤ්ඤ සත්‍යයේ උපදිනුවට යන ඔවුනට එහි වේදනාස්කන්ධයේ නූපන. මේකත් ප්‍රශ්නාර්ථයක්. මොකද සුද්ධාවාසයේ උපදින කට්ටියට ඒ වෙලාවේ වේදනාස්කන්ධයක් ඉපදෙන්නේ නැහැ කියන එක ප්‍රශ්නයක්. චතුෝකාර පංචවෝක එතනද ඉන්නේ? නෑ එතන නෙවෙයි. මම කතා කරන්නේ මේ 29 දෙවෙනි කොටස. 29 දෙවෙනි කොටස. ඔව් හරි. අපි දෙවෙනි කොටස කියන යලි යම් කට හෝ යම් යසවාපන යත් ඒකද නෑ? පොඩ කියන මම බලන්නම්. ඒක තමයි. යත්ත යසවාපන යත්ත යසවාපන යත්ත වේදනාක්ඛන්‍தோ නූපජ්ජිත. ඔව්. තස්ස තත්ත රූපක්ඛන්‍தோ නූපජ්ජතිති. ඊට පස්සේ කියනවා සුද්ධාවාසං uppajjantānaṁ අසඤ්ඤ සත්තං uppajjantānaṁ තේසං තත්ත වේදනාක්ඛන්‍தோ නූපජ්ජිත. ඔව්. එතන ප්‍රශ්නෙමනේ. ඔව් ඒ ප්‍රශ්නේ වෙනවා. හරි. ඔව් වේදනාස්කන්ධයට ප්‍රශ්නයක් නැහැ. නෑ ඒකේ ප්‍රශ්නයක් නෑ. ඔව්. ඊට පස්සේ කියනවා නොච තේසං තත්ත රූපක්ඛන්‍தோ නූපජ්ජිත නූපජ්ජිතති. ඔව්. ඒ කියන්නේ ඒ අයට රූපස්කන්ධ උපදී කියන එකනේ. නූපදිත්තේ නොවේ කියන එකනේ. එතන ප්‍රශ්නේ. ජයන්ත මහත්තයා හරි ජයන්ත මහත්තයා මිස් මට මේක මට තේරෙන හැටි කියන්නම්. සුද්ධාවාස මේක ඉපදෙන්නේ ප්‍රථම වතාවටනේ. ඔව් ප්‍රථම වතාවට ඒ කෙනා ඉපදෙන්නේ. එතකොට එයාට එතන කලින් වේදනාස්කන්ධයක් ඉපදිලා නැහැ. සුද්ධාවාසයේ කලින් ඉපදෙන්න විදියක් නැහැ. මේකයි අර්ථය මිස්. එයා පළවෙනි සැරේට එතන ඉපදෙන්නේ. එතකොට එයාට කලින් වේදනාස්කන්ධයක් ඉපදෙලා තියෙන විදියක් නැහැ. ඒක පංචභූකාර එතනනේ දාලා නැද්ද? යලි යමෙකුට තත්ත කියලා තියෙනකොට එහි කියන එකනේ. එහි කෙනෙකුටනේ. එහි කෙනෙකුට යලි මේ පුද්ගලෝකාසනේ. ඒතර එහි කෙනෙකුට කලින් මේ වේදනාස්කන්ධයක් මේ පහළ වෙලා නැහැ. එයා උපදින අවස්ථාවේ ඉස්සෙල්ලාම උපදිනකොට එතන වේදනාව උපදිනවා. නමුත් නෑ බ්‍රෝණ මහත්තයා. රූප නෑ මේ කලින් මේක අතීතයෙන් අහලා තියෙන්නේ ජයත මහත්තයා. නෑ. පොඩ්ඩකින් හොඳට බලන්න. රූපස්කන්ධය ඉපදිනවා. වේදනාස්කන්ධයක් කලින් ඉපදින්නේ. හරි නේද? යස්සවාපන යත්ත වේදනාක්ඛන්‍தோ නූපජ්ජිත තස්ස තත්ත රූපක්ඛන්‍தோ නූපජ්ජිත තීති කියලා අහන්නේ නේද? ඒ කියන්නේ යමෙකුට වේදනාස්කන්ධයේ කලින් ඉපදිලා නැද්ද? ඔහුට එහි රූපස්කන්ධය නොඉපදේද කියලා අහන්නේ. එතකොට තමයි කියන්නේ සුද්ධාවාසයේ ඉපදෙන අයටත්
අසඤ්ඤ සත්‍යයේ ඉපදෙන අයටත් එහි වේදනාස්කන්ධය ඉපදිලා නැහැ. හරිනේ පළවෙනිට ප්‍රතිසන්දිය ගන්නකොට ඊට කලින් ඒ සුද්ධාවාසය හෝ අසඤ්ඤ සත්‍ය නම් කොහෙත්ම ඉපදෙන්නේ නැහැනේ. ඉපදිලා නැහැ. එතන නේද? රුණු මහත්තයා කියන්නේ. ඒක තමයි මිස අරක නෙමෙයි උත්තරේ වෙන්න ඕනේ. මම හිතන්නේ සුද්ධාවාසය කියන්නේ පළවෙනි වතාවනේ ඉපදෙන්නේ. එතකොට එයාට අතීතයේ වේදනාස්කන්ධයක් එයාට පහළ වෙලා තියෙන්න පුළුවන් දෙතන. බෑ. බෑනේ. එතකොට අරක නෙමෙයි අර සංඥාව දුරු කරපු හින්දා කියන්නේ මේ අර සංයෝජන ධර්ම දුරු කරපු නිසා අවස්ථාව නෙමෙයි. ඒ කෙනෙක් එතන පහළ වෙන්නේ ෆස්ට් ටයිම් නේ. ඔව්. සුද්ධාවාසයේ. එතකොට පංචවෝකාර භූමියේදී මොකද වෙන්නේ? එතන තත්ත කියලා තියෙනද ඒ අවස්ථාව විතරමයි ගන්න පුළුවන්. විතරයි ගන්න පුළුවන් වගේ නේ. ඒ භවය. ඔව්. භවයේදී මිස් අපිට ඊතර කලින් කෙනෙකු අපේ පංචෝකාර භවයේදී අනන්ත ප්‍රමාණ ඉපදිලා තියෙනවා. කලින් වේදනාස්කන්ධයක ඉපදිලා නැහැ කියලා කියන්න බෑනේ අපිට කොහොමද? පංචෝකාර භූමියේදී ඒක අදාළ නැහැ. අදාළ නැහැ. අපි දැන් මම සුද්ධාවාසයේ ඉපදෙනවා නම් එතන මට කලින් වේදනාස්කන්ධයක් ඉපදිලා තියෙනවද කියලා අහුවොත් නැහැ. ඒක නම් බොහොම තර්කානුකූලයි. ඒක ඒ විදිහට හරියන්න ඕන බ්‍රෝ මහත්තයා. ඒතකොට කලින් එකත් අපිට ওই විදිහට බලන්න පුළුවන්ද අපිට මේ පැට් කියන්නේ හොයාගන්න බැරි වෙච්ච හරියනවා ජයන්ත මහත්තයා. මම හිතන්නේ එතන තමයි ප්‍රශ්නේ. ඒ ෆස්ට් ටයිම් ඉපදෙන කෙනෙකුට ඒ කියමුකෝ දැන් පුද්ගල කියලා ගත්තත් පුද්ගලයෙකුට ගත්තත් ඒක අදාළයිනේ. පුද්ගල වාරයට තෝක අදාළ වෙනවනේ. එතකොට පුද්ගල වාරයට අදාළ වෙන්නේ නැහැ බ්‍රෝ මහත්තයා. ඒ පුද්ගල වාරයට ඊට කලින් වෙන බවවල ඉපදිලා තියෙන නිසා වේදනාස්කන්ධය නෑ ඕක මේ ඕකාස වාරයට තමයි ගැලපෙන්නේ. ඕකාස වාරය. ඕකාස වාරයට. ආරේ පුද්ගල ඕකාස වාරයටයි. හරි. තෙරුවන් සරණයි. රුණ මහත්මයා තෙරුවන් සරණයි. එතකොට දැන් මෙතන ඊළඟට කියනවානේ සුද්ධාවාසයේ පරිනිබ්බත්තානං අසඤ්ඤ සත්තා මොවත්තානං තේසං තත්ත වේදනා කන්දෝච්ච නූපජ්ජිත රූපකන්දෝච්ච නූපජ්ජිතයි. එතකොට එහෙම කියන්නේ කොහොමද ඒ තර්කයෙන්? එතන පිරිනිවන් පාන ඒක ජයන්ත මත පොඩ සිංහලෙන් විස්තර කරන්න. එතකොට මට මොනවාරි පැහැදිලි වේව මේ පාලි වලින් කියනකොට සුට්ටක්. ඊළඟ කොටස සිංහලෙන් කියන්නේ සුද්ධාවාසයේ පිරිනිවන් නාටත් අසඤ්ඤ සත්‍යයෙන් චුත වෙන්නාටත් කියන ඒ දෙගොල්ලන්ටම එතන වේදනාස්කන්ධයේ ඉපදිලත් නැහැ. ඊට පස්සේ රූපස්කන්ධයේ උපදින්නෙත් නැහැ කියන එක තමයි තියෙන්නේ නේද? එතන බ්‍රුණු මහත්තයා සිංහල පැත්තත් අපි කියවලා බලමු. සිංහල තියෙන්නේ සුද්ධාවාසයේ පිරිනිවෙන උනට ය අසඤ්ඤ සත්‍යයෙන් චුතවන්නට යන ඔවුනට එහි වේදනාස්කන්ධයද නූපන රූපස්කන්ධයද නූපදී. ජයන්ත මහත්තයා එතන අර වේදනාස්කන්ධෝච්ච නූපජ්ජිත මේ අතීතින් නේද කියලා තියෙන්නේ. ඔය එතන තමයි අපිට කලිමුත් ප්‍රශ්නේ ආවේ. අපි කොහොමද එතනත් අර වේදනාස්කන්ධය නූපන කියන්නේ ප්‍රතිසන්දියට කලින් අවස්ථාව හිතන්න පුළුවන් එතකොට. එහි බෑනේ එහෙම හිතන්න පුළුවන්ද? මොකද චුතවන්න උට එහිනේ. එහි කිව්වහම මේ ප්‍රතිසන්දියේ ඉඳලා චුත වෙනකන් ඇති වෙච්ච වේදනාස්කන්ධ වලට මොකද වෙන්නේ එතකොට? ස්කන්ධය උපදින්න ඇති එක හරි. වේදනාස්කන්ධ නූපද කියන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. නූපන්න. ඒ කියන්නේ කලින් ඉපදුනේ නැහැ කියන එකනේ. කලින් ඉපදුනේ නැහැ කියන එක කොහොමද ගලප ගන්න කියන එක තමයි. කලින් එතන ඉපදුනේ නැහැ. ඒ කියන්නේ මේ කතා කරන්නේ මේ වේදනාස්කන්ධයේ මේ සංඥාස්කන්ධයේ යම් විශේෂ අවස්ථාවක්. විශේෂ සංඥාස්කන්ධ විශේෂ වේදනාස්කන්ධ කියන එක තමයි ගැන දන්න කෙනෙක් කිව්වේ. ඉතින් අපි මම නම් හිතනවා අපි මේක දැන් මෙතන සාකච්ඡා කරාට විසඳන්න නම් බැරි වෙයි. මොකද අපිට කරුණු නෑ ඒක විසඳ ගන්න නේද? මේ සුද්ධාවාසයේ ඒකත් ලකුණු කරලා ඉවරලා නේද? අදහසෙන් නේද? භාගයක් විතර නම් විසඳ ගත්තා. සුද්ධාවාසයේ උපදින්නාට කලින් වේදනා ස්කන්ධයක් ඉපදිලා තිබුණ නැහැ කියන එක විසඳ ගත්තා. දැන් දෙවනි කොටස තමයි අපිට විසඳුන්නේ නැත්තේ නේද? ඔව් අපි ඒකත් ජයන්ත මත පොඩ පස්සේ බලමු. පසු අපි පොඩ සලකා බලමු. පස්සේ බලමු. හොයාගන්න බැරි කමක් නැති වෙන්නේ නැහැ. අපි හොයාගමු.
ඔව් ගැන පුළුවන් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඔව්. මංගල මහත්තයා ඉන්නවද? නෑ වගේ නේද? මංගල මහත්තයා නෑ වගේ නේද? හරි. හරි. හොඳයි. හරි අපි අන්තිමකට යමු. ඒ අන්තිමට දැන් එන්නේ පුද්ගල ඕකාස අනුලෝමේ වේදනා ස්කන්ධ මූල සංඥා ස්කන්ධ මූලී. යස්ස යත් වේදනා කන්දෝ නූපජ්ජති තස්ස තත් සංඥා ස්කන්ධෝ නූපජ්ජති. යමකට යමෙකුට යම් තැනක වේදනා ස්කන්ධේ නූපදී නම් ඕහට එතන සංඥා ස්කන්ධේ නූපදුනේද කියන එක. එතකොට කියනවා චත්වෝකාර පංචවෝකාර භවෙන් චුත්තවන වුණට වේදනා ස්කන්ධේ නූපදී. ඒක හරිනේ. ඔවුනට එහි සංඥා ස්කන්ධද නූපදී. ඒ කියන්නේ චුත්ත වෙන අවස්ථාවේදී මේ ස්කන්ධ දෙකෙන් එකක්වත් නෑ. ඔවුනට එහි සංඥා ස්කන්ධ නොද නූපන. ඔවුනට එහි සංඥා ස්කන්ධේ නූපන්නේ නැත. ඒ කියන්නේ සංඥා ස්කන්ධය උපන්න. වෙන වචන වලින් කියනවා නම් චතුෝකාර පංචවෝකාර භූමිවල චුත්ත වෙන අයට එහිදී වේදනා ස්කන්ධය උපදින්නේ නැහැ. නමුත් ඔවුනට එහිදී සංඥා ස්කන්ධය පෙර ඉපදිලා තියෙනවා. ඉතින් ඒක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි නේද? ඒක හරිනේ. දැන් හැබැයි අපි ආපහු සුද්ධාවාසයට යන්න වෙනවා. සුද්ධාවාසයේ පරිනිබ්බානං අසඤ්ඤ සත්තේ චවන්නානං තේසං තත්ත වේදනා කන්දෝච නූපච්චති. ඒ කියන්නේ පිරිනිවන අවස්ථාවේදී චුත වෙන අවස්ථාවේදී මේ වේදනා ස්කන්ධේ නූපදී. ඒක හරි. නමුත් ඊළඟ කොටස සංඥා කන්දෝච නූපච්චිත දැන් අපිට කතා කරලා හරියට තේරුම් ගන්න අමාරු වෙච්ච දේ තමයි ඒක. සංඥා ස්කන්ධයෙන් ඉපදුනේ නැත කියන එක. ඉතින් දැන් ඒක ආයිත් මෙතන කතා කරන්න අපිට බැරි වෙනවා නේද? පටිලෝමයට යමු. පටිලෝමේදී අසවාපනයත් සංඥා කන්දෝ නූපච්චති. සංඥා ස්කන්ධය කලින් නූපනන ඔහුට එතන වේදනා ස්කන්ධය දැනට නූපදීද කියන එකයි. එතනත් සුද්ධාවාස අනික සිංහලෙන් කියන්න සුද්ධාවාසයේ උපදින ඔහුනට එහි සංඥා ස්කන්ධ නූපන. අපි පටන් ගත්තෙත් මෙතනින්. ඔවුනට එහි වේදනා ස්කන්ධ නොද නූපදී. එතකොට මේකෙන් අදහස් වෙන්නේ මෙතනදී සංඥා ස්කන්ධය ඉපදුනෙත් නෑ වේදනා ස්කන්ධය දැන් උපදින්නෙත් නෑ. සුද්ධාවාසයේ උපදින අයට කියන එකයි. සුද්ධාවාසයේ උපදින ඔවුනට එහි සංඥා ස්කන්ධය උපන්නේ නෑ. එහි වේදනා ස්කන්ධය උපදින්නේ නෑ. උපදින් නැත්තේ නෑනේ. උපදින් නැත්තේ නෑ නේද? සුද්ධාවාසයේ පරිනිබ්බානං අසඤ්ඤ සත්තා චවන්නානං තේසං තත්ත සාකාදෝ සංඥා කන්දෝච නූපච්චිත වේදනා කන්දෝච නූපච්චිත නේද? හරි මට වැරදුනා මම ඒකයි කිව්වේ. ඔව් තමයි. නූපදින්නේ නෑ ඒක හරි නේද? මෙතන කියන්නේ දෙවෙනි එකෙන් කියන්නේ සුද්ධාවාසයේහි පිරිනිවෙනුන්ට සහ සංඥා සත්‍යයෙන් චුත්තවනුවන්ට එහි සංඥා ස්කන්ධේ නූපන වේදනා ස්කන්ධයේද නූපදී. ඉතින් කලින් ප්‍රශ්නේම තමයි ඉතුරු වෙන්නේ. අසඤ්ඤ සත්‍යයට ඒක හරි. ඒගොල්ලන්ට සංඥා ස්කන්ධයක් ඉපදුනේ නැහැනේ. නමුත් සුද්ධාවාසයට සංඥා ස්කන්ධය ඉපදුනේ නැහැ. එතන ඒ ටික අපිට එහෙම ඉතුරු වෙනවා. අද අපිට මෙතන වෙන අපි මේක ගැන තව සාකච්ඡා කරන්නේ නැත්නම් අද මෙතනින් ඉවර කරනවා. එතකොට අපිට ඊළඟ දවසේ කරන්න තියෙන්නේ පච්චුප්පන්න අතීත වාරයේ දැන් ඉවරයි. ඊළඟට යන්න වෙන්නේ පච්චුප්පන්න අනාගත වාරයට. ඉතින් මට නැවත මුණ ගැහෙන්න පුළුවන් වෙන්නේ සැප්තැම්බර් මාසේ පළවෙනි අඟහරුවාදා ඊළඟ සති දෙක එන්න හුඟක්ම අමාරු නිසා. එමනම් ප්‍රශ්න වෙන නැතිනම් අපිට පුළුවනි. හොඳයි මිස් මං හිතනවා එහෙනම් මම පොඩි යෝජනාවක් කරන්න මේ ස්ලයිඩ්ස් අපිට ලැබෙන්න සලස්වන්න මම පුළුවන් නම් සුගතවංශ ස්වාමීන් වහන්සේට මේක යොමු කරලා උත්තරයක් ගන්න උත්සාහයක් ගන්නම් මිස්. හොඳයි.
මම මේ ටික එවන්න පුළුවන්. මම එවන්නම් එක. මේ ස්කන්ධයමකයේ ප්‍රවෘත්ති වාරයේනේ දැන් අපි ඉන්නේ. ඒ ටික සේරම එකට තියෙන්නේ. මම එහෙම එකටම එවන්නම්. එහෙනම් බ්‍රූනෝ මහත්මයා අද සාකච්ඡාව නිමා කරනවද කොහමද? අපි නිමා කරමු නේද කාලේ වේලාව වැඩිපුර කියලා තියෙනවා. අපි නම් ශ්‍රීමති මහත්මියට යොමු වෙමු. අද දවසේ සාකච්ඡාව නිමා කරන්න කියලා. ලබන සති දෙකේ සෝම මහත්මියට පැමිණීමට අපහසුතාවයක් තියෙනවා කිව්වා. කොහොම නමුත් මම හිතනවා අපිට යමක් කලින් කරපු දෙයක් හෝ සාකච්ඡා කරන්න අවස්ථාවක් තියෙයි ඒ දවස් දෙකේ. එහෙම නේද බ්‍රූනෝ මහත්තයා? ඔව් අපි පරණේව පොඩ්ඩක් සාකච්ඡා කරමු නේද? ඔව් මුලින් කරපුවා ටිකක් සාකච්ඡා කරන්න බලමු. හරි. හොඳයි. එහෙමනම් ශ්‍රීමති මහත්මියට යොමු වෙනවා. අද පුණ්‍ය අනුමෝදනා කරලා සාකච්ඡාව නිමා කරන්න කියලා තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. අද දවසේ අපි පැය දෙකකට ආසන්න කාලයක් අභිධර්ම පිටකයට අයත් යමක ප්‍රකරණේ ධර්ම පරියායක් සාකච්ඡාව සඳහා ගත්තා. ඒ ධම්ම සම්මස්සනෙන් අපි ලබාගත් සියලු කුසල් සියලු ලෝක ශාසන ආරක්ෂක සම්මදෘෂ්ටික දෙවියන්ටත් අපගේ මියගිය ඥාතීන්ටත් ඒ වගේම ඒ අයට පින් අනුමෝදන් කරලා ප්‍රාර්ථනා වාක්‍ය කියලා අප සෑම දෙනාම එකතු වෙලා සෝමද සිල්ලා මහත්මියට අපගේ කෘතවේදී පුණ්‍යානුමෝදනාව කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු ත්වං සදා. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා වහං හෝතු. සබ්බ දුක්ඛා පමුජ්ජතු. සාදු සාදු සාදු. අද දවසේ සුපුරුදු ලෙස අප කෙරෙහි මහත් කරුණාවෙන් අපගේ ධම් සභාවට පැමිණිලා සෝමද සිල්වා මහත්මිය ඊටම සවිස්තරව රූප සටහන් සහිතව අපට ඒ ධර්ම පරියාය පැහැදිලි කරලා දුන්නා. යමක ප්‍රකරණයටයි ධර්ම කොටස. ඉතින් අප සෑම සියලුම දෙනා ධම්ම සම්මස්සනෙන් රැස් කරගත් සියලු පින් ඔබතුමියට ඊටාම කෘතවේදීව අනුමෝදන් කර සිටිනවා. අද දවසේ ඔබතුමිය රැස් කරගත් යම්තා කුසල් බලයෙන්ද අනන්ත සසර බටන් ඔබතුමිය සතු යම්තා කුසල් බලයෙන්ද ඔබතුමියට මෙලව වශයෙන් ආයු වර්ණ සැප බල ප්‍රඥා දියුණුවෙන් දියුණුවටපත් වේවා. පතන්නා වූ උතුම් බෝධියකින් ඊතා සුව පහසුවෙන් මගඵල නිවන් අවබෝධයට හේතු වේවා වාසනාව වේවා. ඒ වගේම ඔබතුමියගේ දෙමව්පියන්ටත් පවුලේ සෑම සියලුම දෙනාටත් ඒ වගේම ඔබතුමියට ධර්ම ඥානය ලබා දුන්නා වූ ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඇතුළු සියලුම ගුරු උතුමන්ටත් මේ සියලු පින් අනුමෝදන් වෙත්වා. ඒ සෑම සියලුම දෙනාත් සුගතියෙන් සුගතියටපත් වී සුව පහසුවෙන් මාර්ගඵල නිවන් අවබෝධය ලබත්වා. මේ කරා වූ සියලුම කුසලානිසංස බලයෙන් ඔබ නූපන් ජාති නිවන් දක්නා මොහොත දක්වා උතුම් වූ ගුණගරුක සත්පුරුෂ කල්යාණ මිතුරු මිත්‍රයන් පමණක්ම සේවනයට ලැබේවා. ඒ වගේම පිරිසිදු නිර්මල සද්ධර්මය අසන්නටත් හේතු වේවා වාසනාව වේවා. සෑම දිනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. හැම දිනකටම තෙරුවන් සරණයි. හැම දිනාටම තෙරුවන් සරණයි.